තෙරුවන් සරණයි සුබ සන්ධ්‍යාවක් කුසලස්ස උපසම්පදා කලන මිතුරු සමූහය විසින් සංවිධානය කරනු ලබන සිත නිවන මඟ සදහම් දෙසුම සහ සාකච්ඡා මාලාවේ අද අපේ 5 වෙනි දිනය මේ මොහොතේ වැඩමවා වදාළ ඒකල වාලුකාරාම විහාරාධිකාරී ශාස්ත්‍රපති අතිපූජ්‍ය දෙනුවක්කන්දේ ධම්මසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේව මා නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. 5 වන දිනටත් සංවිධානය වන මෙම සිත නිවන මඟ සදහම් දෙසුම සහ ධර්ම සාකච්ඡාවට මේ මොහොතේ සහභාගී වන සියලුම සදහැවත් පින්වතුන්වත් මා ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. එසේනම් මා ඉතාමත් ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා ගෞරවනීය ශාස්ත්‍රපති දෙනුවක්කන්දේ ධම්මසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේට අද දහම් දෙසුම ආරම්භ කිරීම සඳහා පැමිණ සිටින සියල්ලන්ව පංචශීලයේ සමාදන් කරවන ලෙසට අවසරයි ස්වාමීනි. හැම දිනාටම තෙරුවන් සරණයි. නමස්කාරය කියන පංචශීලයේ සමාදන් වෙන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසරණේන සද්දින් පංචසීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආමබන්තේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික වාසනාවන්ත පින්වත්නි අද දවසෙත් අපි හැමදෙනාම සූදානම් වෙන්නේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබට මට නිවෙන්න දේශනා කරපු මේ සාංසාරික දුක නිවා ගන්න දේශනා කරපු ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් විදක් අපි හැමෝම සාකච්ඡා කරලා ඒ නිවීම උදා කර ගැනීම සඳහායි. ඒ නිසා හැමදෙනාම හොඳට හිත පිහිටුවාගෙන බාහිර දේවල් වලින් මදකට වෙන් වෙලා මොකද අපි දවසක් පුරාවටම වැය වෙන්නේ අනුන් වෙනුවෙන්. අනුන් වෙනුවෙන් කැප වෙන්නේ. අනුන් වෙනුවෙන් වෙහෙසෙන්නේ. එහෙම වෙහෙසෙච්ච ඔබ අද ඔබ ගැන හිතලා කියන්නේ තමන් ගැන හිතලා තමන්ට දෙයක් කරගන්න. තමන්ගේ මේ සසර කෙටි කරගන්න අවශ්‍ය වෙන කාරණා ටික ඉගෙන ගන්න. ඔබ වෙනුවෙන් හිතලා හොඳට හිත පිහිටුවා ගන්න. අද මම වෙනුවෙන් මම මේ දේශනාව අහන්නේ. අද මගේ දුක නිවා ගන්න මම මේ දේශනාව අහන්නේ. අද මගේ පෙළීම නැති කරගන්න මම අද මේ දේශනාව අහන්නේ කියන සිතුවිල්ල තියාගෙන බාහිර දේවල් වලින් වෙන් වෙලාම අද මේ දේශනාවත් එක්ක සම්බන්ධ වෙන්න.
එහෙම වුණොත් තමයි අපේ සාර්ථකත්වයක් තියෙන්නේ. කියන්නේ ඔබට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ එතකොට තමයි. ඒ නිසා අද අපි මූලිකව කතා කරන්න ඕනි කාරණා ටිකක් තියෙනවා. දැන් මේක වඩාගෙන යද්දී දැන් ඔබට සති 4ක් පුරාවට වඩන්න දෙයක් දුන්නා. පුරුදු කරන්න දෙයක් දුන්නා. මේ දේ පුරුදු කරගෙන යද්දී තමන්ගේ ජීවිතේට එන බාධක දැන් ඔබට දැනෙන්න ඕනේ. කොයි තරම්නම් මේ මග යන එක නවත්තන්න බාධක එනවද? කොයි තරම්නම් එනවද? ඒ බාධක වලින් ඔබව කොයිතරම් පල්ලට හෙලනවද? ඒක විමස ගන්න ඕනේ. මේ කියන්නේ මේ මග යද්දී අහුවෙන අපේ දුර්වලතාවයන් ටික හඳුනාගත්තොත් තමයි අපිට ලේසි වෙන්නේ මේකෙන් ගැලවෙන්න. මොකද අපි මේ සාකච්ඡාව කරන්නේ තවත් දැනුම් මේක රාශී කරගන්න නම් නෙමෙයි. මොකද පොතපත කියවලා අපිට ඕන තරම් දැනුම හොයාගන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ ගැලවෙන මගක්ද? අපිට ගැලවෙන්නයි ඕනේ. සසරේ ඉන්න නෙමෙයි සසරෙන් ඉක්මනින් ගැලවිලා යන්න ඕනේ. ඇයි සසරේ ඉක්මනින් ගැලවෙන්න ඕනි කියන එක අපි මීට ඉස්සෙල්ලා සාකච්ඡා කළා. මේ සසරේ මොහොතක්වත් රැඳිලා ඉන්න එක සුවයක් සැනසීමක් නෙමෙයි කියන එක අපි සති ගණනාවක් පුරාවට ඔබේ වීරිය වඩන්න ඔබෙත් මගෙත් වීරිය වඩා ගැනීම සඳහා අපි සාකච්ඡා කළා. දැන් එහෙම වීරිය වඩන්න උත්සාහ කළා. ඔබ සෑහෙන්න උත්සාහයක් දරන්නේ නැති මට මේ මඟ අවබෝධ කරගන්න ඕනේ. හැබැයි එහෙම චිත්තයක් සිතුවිල්ලක් තිබුණා. ඔබට තේරෙන්නේ නැති යම් දෙයක්. ඒ තමයි මේක කොච්චර උත්සාහ කරන්න හැදුවත් එන්නෙම ඒක මග හරවන දේවල්මයි. ඔබට මේ මග වඩන්න මග දැනගන්න තියෙන අවශ්‍යතාවය අඩු වෙනවා. අනිත් බාහිර දේවල් අංක 1ට ඇවිල්ලා ඔබේ දුක නිවන්න තියෙන එක තියෙන්නේ 15ම මට්ටමේ. ඒක ඔබ තාම හිතනවා සමහර වෙලාවට තව කල් තියෙනවා වගේ එකක්. ගොඩක් අයට හිතෙනවා තව කල් තියෙනවනේ. ඔන්න ඔහේ ටිකක් කියමු. තව අපිට විනෝද වෙන්න මේ ලෝකයේ සතුටු වෙන්න තියෙනවා. තව කල් තියෙනවා මේකෙන් ගැලවෙන්න. එහෙම කියා මොකද කරන්නේ සතුටු වෙන එක? විඳව යනවා. මොකද මේ ලෝකේ විඳවීම ඇර පෙලීම ඇර ඔබට වෙන දෙයක් හම්බ වෙන්නේ නැහැ. එක් දෙයක් හම්බ වෙනවා ආස්වාදයක්. ඇසින් ලස්සන රූප දැකලා කනින් ශබ්ද අහලා මේ පංචේන්ද්‍රයන් තුලින් යම් අරමුණක් ලබලා යම් ආසාවීමක් කැමැත්තක් ඇලීමක් තියෙනවා. අන්නේ ඇලීම සැපය කියලා හිතාගෙන ඔබ මේ ලෝකයට හරි ආසයි. ඔබ මේ ලෝකයට හරි කැමතියි. ඒ කැමැත්ත තුල ඔබට ගෙනත් දීපු පිළීම ඒ කැමැත්ත තුල ඔබට ගෙනත් දීපු වේදනාව ඔබේ හිතේ පිච්චීම ඔබ දැක්කේ නැහැ. දකින්න නැතුව ඒ පිච්චීම එනකොට ගොඩක් අය පිළීමෙද්දී අර අපි කියන ඇතුළතින් හොස් ගාලා එනවා කියන්නේ. ඒ පිළීම පවතිනකොට ඔබ මොකද්ද කරන්නේ? වෙන අරමුණකට ගිහිල්ලා ඒක අමතක කරනවා. එහෙනම් ඔබ මේ වෙනකන් සතුටුයි කියලා වින්දේ මොකක්ද? දුක අමතක කිරීම. විඳින පිළීම මොහොතකට අඩු කරලා විටින් විට මොකද කළේ? අරමුණු වෙනස් කර ගියා. අපි හිතමු සින්දුවක් අහගෙන හිටියා කියලා. සින්දුවක් අහගෙන ඉන්නකොට ඒක එපා වෙච්ච ගමන් ඊළඟට මොකද කියන්නේ? එක්ක හොඳ ඇසින් රූප දකින්න යනවා. එහෙම නැත්තම් අපි හිතමු සින්දු අහලා එපා වුණා නිින්දට යනවා. නිදා ගන්න යනවා. කයට හොඳ ස්පර්ශයක්. සුව නිින්දක් ලබා දෙන්න යනවා. එතකොට අපි නිතරම මොකද මේ අරමුණු වෙනස් කර යන්නේ? අර දුක දැනෙනවා කියන එක, පිළීම කියන එක දැනෙන්න දෙන්නේ නැහැ. අපි සමහර වෙලාවට කියනව නේද දුකක් ඇති වුණොත් සින්දුවක් අහන්න. දුකක් ඇති වුණොත් ඔය චිත්‍රපටියක් දිහා බලාගෙන ඉන්න. Tamanට පිළීමක් ඇති වුණොත් ඔය අයිනකට වෙලා හොඳට සින්දුවක් අහගෙන ඉන්නකො ඕක නිවිලෙයි කියලා. අපි එහෙම එකක් කියනවනේ. ඒ මොකද කරන්නේ? අර දැනිච්ච පිළීම අමතක කරන්න වෙන අරමුණක් අපිට දෙනවා. වෙන අරමුණක් හොයාගෙන අපි මොකද කරන්නේ? පිළීම මදකට යටපත් කරනවා. සදාකාලිකව නැති කරනවද? නෑ. මදකට යටපත් කරලා අර අරමුණ තුල ඉන්නවා. ඒ අරමුණ ඉවර වෙච්ච ගමන් ආපහු මතක් වෙනවා.
ආපහු මතක් වෙනකොට මොකද කරන්නේ? ආපහු මොකක් හරි අරමුණක් ගෙනහල්ලා එක වැඩක යෙදෙනවා. එක වැඩක යෙදිලා හරි මොකද්ද උත්සාහ කරන්නේ? මේ මතක් වෙච්චි පිළීම නැති කරන්න. දැන් අන්න එහෙම වෙහෙසක එහෙම මහන්සියක මිනිස්සු යෙදෙනවා ඇර එහෙම ඒකත් පීඩාවක්නේ. කොච්චර මහන්සි වෙන්න ඕනේද ඒ අරමුණු හොයන්න ඕනේ. සුබ අරමුණක් ළඟා කරගන්න ඕනේ. ඒවට මහන්සි වෙලා ඒව කොහොම හරි ළඟා කරගෙන පොඩි ආස්වාදයක් විඳින්න යනවා. මෙන්න මේ ආස්වාදයේ නිසා ඔබට තියෙන ප්‍රශ්නේවත් ඔබට හඳුනා ගන්න බැරි වෙලා තියෙනවා. ප්‍රශ්නේ හඳුනා ගන්න බැරි වෙච්ච නිසා ඔබ උත්තරය මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි උත්තර කියලා જાතියක් හොයනවා. අපි යම් යම් දේවල් හොයනවා. චතුරාර්ය සත්‍ය හොයනවා. ත්‍රිලක්ෂණය හොයනවා. හැබැයි ඒක හොයන්නේ මොකටද කියලා දන්නේ. මොකටද මට චතුරාර්ය සත්‍ය? මොකටද මට පටිච්ච සමුප්පාදේ? මොකටද මට මේ ත්‍රිලක්ෂණ මේවා ඉගෙන ගන්න ඇයි? මේවා අපි හදාරන්නේ මොකක් සඳහාද? ඔබ දන්නේ නැහැ ඔබට තියෙන ප්‍රශ්නේ. ඔබට නිවන්න ගින්නක් තියෙනවා කියලා දකින්නේ. ඔබට නිවන්න මහ පීඩාවක් තියෙනවා කියලා දකින්නේ. දකින්නේ නැති නිසා නිතරම කරන්නේ අරමුණු හොයා ගින්න යටපත් කරනවා. පොඩි ගින්න යටපත් කරලා වහලා තියෙනවා. ආපහු ඒ අරමුණ නැති වෙච්ච ගමන් හෝස් ගාලා ඇවිල්ලා තිබුණට වඩා මහා පිච්චීමක් එන්න පුළුවන්. මෙන්න මේ ආස්වාදය නිසා ලෝකයා ඇලි ඇලි ඉස්සරහට යනවා. ගැටි ගැටි ඉස්සරහට යනවා. ඒ නිසා ගොඩාක් වෙලාවට දුක නිවන්න මග ඇහුණට දුක නිවන්න මග කිව්වට ගොඩක් අයට ඒක අහන්න කාගේද වැරද්ද? ඒ වැරද්ද වෙන ලෝකයේ කාගේවත් නෙමෙයි. කාගේද වැරද්ද තියෙන්නේ? හිතේ. මේ හිත තියෙන ස්වභාවය. හිත කියන්නේ එහෙම එකක් තමයි. නිතර අපි සසරේ අලවන්න හේතු කරන සසරේ අලවලා තියෙන කාරණා වලට විතරයි මේ හිත කැමති. මේ හිත කැමති නෑ මේ ලෝකෙන් ගැලවෙනවා. ලෝකෙන් ගැලවෙනවට අපිට ගැලවෙන ඉඩක් දෙන්නේ නෑ. උඩුගම් බලා පීනන්න හදනකොටම මොකද්ද කරන්නේ? දැන් එපා දැන් මහන්සි. දැන් ඕක කරන්න එපා. දැන් අපිට වෙහෙසයි. දැන් අපි එක්ක රැකියාවට ගිහිල්ලා එහෙම නැත්නම් ගෙදර වැඩ කරලා ඉන්නේ. අර විවිධ හේතු අරගෙන තමන්ගේ හිත කියනවා දැන් ඕක එපා තව කල් තියෙනවා. අපිට නිතරම හිත කියනවා තව කල් තියෙනවා කියලා අපි කොහෙටද තරන් යන්නේ? මරණය දක්වා අරන් යනවා. දන්නේම නෑ තමන් මැරිලා ගිහිලා പ്രേත ලෝකෙ ඉපදිලා. තිරිසන් ලෝකෙ ඉපදිලා. කාගේ පිළිසරණක්ද? මේ බුද්ධ වචනේ ඇහෙද්දි ඒකෙන් නිවන්න ප්‍රශ්නයක් තියෙනවා කියලා හඳුනාගෙන ඒකට උත්තර හොයන්න නැතුව ලෞකික ජීවිතේ ඇලි ඇලි ඉඳලා ගැටි ඉඳලා ඒක ආස්වාද කර ඒක උපාදාන කර ඔහේ ජීවත් වෙලා මැරිලා ගිහිලා තිරිසන් ලෝකෙට වැටෙනවා නම් පිටුතුනි මොන අපරාධයක්ද? මේ වගේ බුද්ධ ශාසනයකොත් හමු වෙලා මේ වගේ බුද්ධ ශාසන කොයිතරම් අපි සසරේ අහිමි කරගත්තද? අපි කතා කළානේ අෂ්ට දුෂ්ටක්ෂණ ගැන. කොයිතරම් අහිමි කරගත්තද? එහෙම අහිමි කර අමාරුවෙන් ලබාගත් මනුස්ස ජීවිතයකොත් ඒ ලැබිච්ච මනුස්ස ජීවිතයේ හොඳ බුද්ධෝත්පාද කාලයක ලැබිලා ධර්මයේ විවෘතව තියෙන කාලයක ලැබිලා ප්‍රයෝජනෙ ගන්න තරම් වීරයක් උපදින්නේ නැහැ කියන්නේ මොනතරම් අභාග්‍යයක්ද? ඒ නිසා පින්නතුනි මේකෙන් ප්‍රයෝජනෙ ගන්න ඕනේ. මොකද්ද ප්‍රයෝජනෙ? දන් දෙන එකද? සිල් එහෙම නැත්නම් පිරිත් කියන එකද? බෝධි පූජා තියෙන එකද? අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්න ඔය ටික කළාම අපිට නිවන් දකින්න පුළුවන් වගේ එකක්. අපි මුල්ම දේශනාවක් කළේ ඔය කාරණා ටික ගැනනේ. මොකද ඔය කාරණා ටික හොඳට වටහා ගත්තේ නැත්තම් ඒ මිත්‍යාවෙන් වෙන් වෙන්න උත්සාහයක් දැරුවේ නැත්තම් පින්නතුනි අපිට ගැලවෙන්න හම්බ වෙන්නේ. ඔබ හිතනවා අපි යුතුයකම් කරනවානේ. ආගම දහමට වෙන්න තියෙන යුතුයකම් කරනවානේ. අන්න එහෙම නීත පොඩි වචනයකුත් හදාගෙන තියෙනවා. අපි ආගම දහමට යුතුයකම් කරනවා. මේක යුතුයකම් කරන්න තියෙන එකක්ද? මේව හොඳට විමසන්න. බුදුදහම තියෙන්නේ ඔබ යුතුයකම් කරන්න. මේකට කරන්න ඕනි යුතුයකමක් නේ. අපි දන් දෙන්නේ යුතුයකම් කරන්න. අර අන්න ඒ වගේ එකක් මිනිස්සු හිතන් ඉන්නවා. මං කියන්නේ ඔබ මේකට එකදු යුතුයකමක්වත් කරන්න එපා. මොකද්ද ඔබ කරගන්න ඕනේ? ඔබ නිවෙන්න. දහම භාවිතා කරලා ඔබ නිවා ගන්න. ඔබ පන්සල පැත්ත පළාතේ නොගියත් කමක් නැහැ. දානෙ නොදෙන කෙනෙක් වුණත් කමක් නැහැ. ඔබ නිතර දෙවේලේ පන්සලට නොයන කෙනෙක් වුණත් කමක් නැහැ. ඔබ මොකද්ද කරන්න ඕනේ? ගෙදර ඉඳන්
මේ කියන මග වඩාගෙන යන්න. ඒකම විතරක් කරන්න. දැන් ඔබට මේ ගිය සතියේ එහෙම කතා කරපුවත් එක්ක තේරෙනවනේ මේක ගෙදර වඩන්න අමාරු නෑ කියලා. ඒක ගෙදර වඩන්න අමාරු නෑ. මේක ගෙදරදී වඩන්න පුළුවන් එකක්. ඒක කරන්න ඕනි විදිහක් ගැනත් අපි කතා කරා. ඒක කර කර යන්න. හැබැයි ලේසි නෑ. තේරෙනවනේ කොයිතරම් අමාරුද කියලා. හැබැයි අමාරු දේ නොකළොත් මොකද වෙන්නේ? අපි හිතුව මේක අමාරුයි තව කාල තියෙනවා මට නම් ඕක කරන්න බෑ කියලා පැත්තකට දමලා ගැහුවොත් කාටද පාඩු? ඔබටම පාඩුයි නේද? ඔබට මොන තරම් අලාභයක්ද? හොඳට ලස්සන මනුස්ස ජීවිතයක් ලබලා අන්තිමට කුණු පෙරේතෙක් කරගන්නවා කියන්නේ. ඊළඟ භවයේ කුණු පෙරේතෙක් වෙලා උපදිනවා කියන්නේ. තිරිසනෙක් වෙලා උපදිනවා කියන්නේ. මොන තරම් අභාග්‍යයක්ද? ඔබ තව එක වතාවක් නෙමෙයි 10 වතාවක් හිතන්න. මම දුක නිවන මග අතාරිනවද? නැත්තම් වීරය කළා මේකෙන් ගැලවෙන්න හදනවද? ඇයි ගැලවෙන්න ඕනි කියලා ඔබ දන්නවද? මොන තරම්නම් පිළීමක් මේ ජීවිතයේ තියෙනවද කියලා. ඒ නිසා අද දේශනාව ඔබට මේක ලෞකික ජීවිතයේ වඩන්නත් ඔය ගිහි ජීවිතයේ ඉඳගෙනම මේක වඩාගෙන යද්දී ඔබට තියෙන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න විදිහක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මොකද ඔබේ ඔය ඉන්න තැන හැදුනේ නැත්තම් ඔබ හිතන්නේ gedara සමගියක් නැහැ කියලා. gedara රණ්ඩු සරුවල් කියලා හිතන්නේ. පිළීම නම් පිච්චීම නම් තියෙන්නේ. නිතරම මහ පුදුම වේදනාකාරී බවක් නම් තියෙන්නේ. ඔබට එතනින් එහාට යන්න හිතෙන්නේ. පැත්තකට වෙලා භාවනාවක් කරන්න හිතෙන්නේ. භාවනාවක් කරන්න කියලා සිතුවිල්ලක්වත් එන්නේ. ඒ හිත නිවිලා නැහැ. භාවනාවක් කරන්නත් හිත සැනසෙල්ල තියෙන්න ඕනේ. අපි කියන කොහොමද තියෙන්න ඕනේ මේක? හොඳට නිවිලා තියෙන්න ඕනේ. සැනසෙල්ලක් තියෙන්න. කතාවටත් කියනව නේද පුදුම සැනසෙල්ලක් තියෙන. ඒ කියන්නේ සැනසෙල්ලක් තියෙනවා නම් පුදුම ශාන්තයි කියලා. දැන් කතාවට කියනවනේ සමහර අය කියනවා මට කිසිම සැනසෙල්ලක් නැහැ. හැමදාම කරදරනේ. පිළීමක්මනේ තියෙන්නේ. ඒකනේ සමහර මිනිස්සු කියන්නේ ඔය ගෙවල් වල ඉන්නවට වඩා හොඳයි කොයි හරි ඇවිදින්න තියෙනවා නම් කියලා. දැන් සාමාන්‍යයෙන් අර කොරෝනා කාලේ ආව මතකයි. ඔය කොරෝනා කාලේ ගෙවල් වලටම මිනිස්සු කොටු වුණානේ. ඒ කොටු වුණාම ලෝකේ ඒ කියන්නේ අපේ රටේ වැඩි වෙච්ච දෙයක් තිබුණා. මතකද මොකක්ද කියන්නේ? ඒ තමයි ගෘහස්ත හිංසනය. ගෘහස්ත හිංසනය එන්න වැඩි වුණා කියනවා. මේවා මම කියන ඒවා නෙමෙයි. ඔය වෛද්‍යවරු ඒ වගේම රාජ්‍ය නිලධාරීන් කියන්නේ. එතකොට නිකන් හිතන්නේ ඇයි එහෙම වුනේ? ඔබ විවාහ වුණේ සතුටින් ඉන්නනේ. දරුමුණුපුර හැදුවේ සතුටින් ඉන්නනේ. ඉතින් ඒ කට්ටිය එකතු වෙලා මාසයක් එක විදිහට ඉන්න බෑ කියන්නේ. මොකක් හරි අවුලක් තියනවා නේද? කියන්නේ gedara සමගිය නැත්තම්, සතුට නැත්තම්, සොම්නස නැත්තම්, ප්‍රීතිය නැත්තම්, ඒ අපේක්ෂා කරපු ලෝකේ නැත්තම් එයාට චතුරාර්ය සත්‍යයක් වඩන්න බෑ. ඇයි ඒ? නිවෙන්න ඕනි තැන නිවිලා නෑනේ. සැනසෙන්න ඕනි තැන සනසවගෙන නෑ. ඉතින් ලොකු අවුලක් තියෙනවානේ. භාග්‍යවතුන් වහන්සේගේ දහම කියන්නේ පින්නතුනි ඔබව නිවාගෙන යන එක. ඔබව අවුලවන එකක් නෙමෙයි. ඔබව නිවනවා පුදුම විදිහට. පුදුම විදිහට ඔබට සතුට ගෙනත් දෙනවා. සැනසෙල්ල ගෙනත් දෙනවා. ඉන්ද්‍රකීලයක් වැනි මිනිසෙක් නිර්මාණය කරලා දෙනවා. ඉතින් මේ වගේ භාග්‍යයක් ඇයි අතහරින්නේ? මේ වගේ වාසනාවක් අත් දෙකටම ඇවිල්ලා ඇයි පයින් ගහන්නේ? මොනම හේතු තිබුණත් ඔබ මේක ඔබ වෙනුවෙන් වැළඳ ගන්න. මොන ප්‍රශ්න තිබුණත් බාධක තිබුණත් මේ දහම ඔබ වෙනුවෙන්ම වැළඳ ගන්න. කා වෙනුවෙන්වත් නෙමෙයි. මේක සදාචාර සම්පන්න වෙන්න නෙමෙයි. සමාජයට හොඳක් කරන්න නෙමෙයි. මේක දැන් ඔබ එහෙම හිතන්නේ ආගමක් තියෙන සමාජය හොඳ කරන්න. සමාජය යහපත් කරන්න. ඒක ඇත්ත තමයි. ඒක නෑ කියනවා නෙමෙයි. නමුත් ඔබත් ඒක හිතාගෙන මේක මට නෙමෙයි තියෙන්නේ රට ජාතිය හදන්නේ. මොන මෝඩකමක්ද ඒකනේ? එහෙනම් මේ දහම තියෙන්නේ Tamanට සැනසෙන්න. ලෝකයා නෙමෙයි Taman සැනසෙන්න. එකිනෙකා තම සැනසුණොත්, තම නිවුණොත්, තම තමන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයාගත්තොත් සමාජය ඉබේම නිවිලානේ. රට ඉබේම නිවිලානේ. හැබැයි ලෝකයා Taman නිවෙන්නේ නැතුව, Taman සැනසෙන්නේ නැතුව අනිත් අය සනසන්නේ. Taman ප්‍රශ්න කෝටියක් තියාගෙන අනුන්ගේ ප්‍රශ්න විසඳන්නේ. විසඳන්න ප්‍රශ්නය විසඳන්න නම් දැනගන්නේ කොහොමද? Tamanගේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරිද?
ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ දහම භාවිතා කරන්න කුමක් සඳහාද? ඔබට තියෙන පිළීම නැති කරගන්න. ගිහි ජීවිතය තුළ නැති වෙච්ච සතුට හොයන්න මේක භාවිතා කරන්න. මතක තියාගන්න භාග්‍යවතුන් වහන්සේගේ දහම යමෙක් හරියට අනුගමනය කළොත් දහම බුදු පූජා නෙමෙයි. ඒව කළ යුතුයි තමයි පින් කරන්න. ඒක කරලා ඔබට සැනසීම අපේක්ෂා කරන්න එපා. ඒක සමහර අය මෙහෙම කියනවනේ. කොච්චර පන්සල් ගියත් කොච්චර දන් දුන්නත් අපිට නිවීමක් නැහැ. ප්‍රශ්නමනේ, ගැටලුමනේ. අර මහා දහ ජරා වැඩ කරන මිනිස්සු හරි සතුටින් ඉන්නවනේ. කියන්නේ නැද්ද? මොකක්ද වෙලා තියෙන්නේ? ඔබ අනුන්ගේ පෙර කුසලයෙන් ලැබිච්ච සතුට දිහා බලාගෙන ඉන්නවා. මේ භවයේ අකුසල කරන වෙන්න පුළුවන්. පෙර කුසලයෙන් ලැබිච්ච පින දිහා බලාගෙන හූල්ලනවා. Tamante ඒ දේ නැහැ කියලා. තමන් පින් කරලා දානමාන ආදිය දීලා ඔබ සැනසීම හෙව්වා. හැබැයි ඒ සැනසීම ඒ තුල නොව දහම් මග තුල තියෙන්නේ කියන එක අවබෝධ කරගන්න බැරි වුණා. ඒ නිසා දන් දීලා ප්‍රාර්ථනා කළා සමගි සම්පන්න ජීවිතයක් ලැබෙන්න. සෙත් පිරිත් කියලා ප්‍රාර්ථනා කළා සමගි සම්පන්න පෞල් ජීවිතයක් ලැබෙන්න කියලා. මම අහන්නේ ලැබුණාද? ඔබ අපේක්ෂා කරපු සුරංගනා ලෝකේ ඔබ මවාගෙන හිටපු සුරංගනා ලෝකේ විවාහ වෙන්න ඉස්සල්ලා ඔබ තීරණය කරලා තිබුණු ලෝකේ මෙතන ඉන්න කාට හරි හම්බුණා. හැමෝම ඔය යුග දිවියට ආවේ රණ්ඩු නැතුව ඉන්න, ගහ ගන්න නැතුව ඉන්න, බැන ගන්න නැතුව ඉන්න, ගෞරවාන්විතව ඉන්න, එකිනෙකාට ගෞරව කරන කෙනෙක් වෙන්න, මහා ගුණවත් මිනිසෙක් හොයාගන්න, මහා ගුණවත් කාන්තාවක් හොයාගන්න. අද සමහර අය මෙහෙම කියනවා. ඔය ගුණවත් අය නෑනේ. ඔය ටිකක් හොඳ වුණත් කමක් නෑ. ඒ තරමටම මිනිස්සු පිරිහිලා. මම කියන්නේ ලෝකයා පිරිහුණා වේ. ඔබ පිරිහෙන්න එපා. ඔබ පිරිහුණොත් ඒකේ පිළීම කාටද? ඔබටයි. ඔබ මේ ලෝකේ හැදෙන්න ඕනි කා වෙනුවෙන්ද? දරුවා වෙනුවෙන්ද? බිරිඳ වෙනුවෙන්ද? ස්වාමියා වෙනුවෙන්ද? පන්සල වෙනුවෙන්ද? නෑ ඔබ වෙනුවෙන්. ඔබ වෙනුවෙන් නිවැරදි වෙන්න. ඔබ වෙනුවෙන්ම මේ ධර්ම පරිශීලනය කරන්න. වෙන කා වෙනුවෙන්වත් නෙමෙයි. ඒ නිසා පින්නතුනි අද ඉඳන් අපි යම් තාක් දුරට ගෘහස්ත ජීවිතය තුළ තියෙන සතුට හොයාගෙන යනවා. ඒ ගෘහස්ත ජීවිතය තුළ තියෙන සැනසීම හොයාගෙන අන්න ඒක හදලා අපි ඉස්සරහට අඩිය තියෙනවා. මොකද එතන හදන්න නැතුව එතන උපරිම සතුට ගෙනත් දෙනවා. එතන ඔබව ඉන්ද්‍රකීලයක් විදියට තියලා කාටවත් සොලවන්න බැරි කෙනෙක් විදියට තියලා අපි එතනින් එහාට නිවන් මඟ කතා කරා. මොකද ඔබට දැන් නිවන කිව්වට වැඩක් නැහැ. දැන් චතුරාර්ය සත්‍ය කිව්වොත් අවබෝධ කරගන්න ඔබට හිතේ සැනසෙල්ලක් තියනවද? නිකන් හිතන්න. ප්‍රශ්න කෝටියක නෙමෙයිද ජීවත් වෙන්නේ? ප්‍රශ්න සෑහෙන්න තියනව නේද? විසඳ ගන්න බැරි මනෝ උපදේශකවරු හොයාගෙන යන්න හිතන තරම් ඒවා තියනව නේද? එකිනෙකාගෙන් උත්තර අහලා එපා වෙච්චකම් තියනව නේද? මෙතන ඉන්න ඔයාලට හිතිලා නැද්ද එක පාරක්වත් මැරෙන්න? මොන කර්මයක්ද දන්නේ නැහැ මැරිලා යනවනම්. හිතිච්ච වාර නැද්ද? අඩුම ගානේ ඔබට මාරාන්තික ලෙඩක් ඇදිච්ච වෙලාවකවත්. ඇවිද ගන්න බැරි වෙච්ච වෙලාවකවත්. අනුන් බැනපු වෙලාවකවත්. ස්වාමියා බිරිඳ කෑ ගහපු වෙලාවකවත්. දරුවෝ අකීකරු වෙච්ච වෙලාවකවත්. ලෝකේ ඔබට කැමති විදිහට පවතින්නේ නැති කොටවත් කිව නේද? මැරිලා ගියා නම් හරි කියලා. කියන්නද මේ වගේ රටක ඉන්නවට වඩා මැරිලා ගියා නම් හොඳයි වගේ කියනව නේද? ඔය වචනේ එන්නේ පින්නතුනේ තමන්ගේ තියෙන දැඩි අනවබෝධය නිසා. ධර්මයේ දැනගත්ත කෙනෙක් දහම කියන එක අඩුම ගානේ අංශු මාත්‍රයක් හරි අල්ලපු කෙනෙක්. අර ගිය දේශන ටික හරි අවබෝධයෙන් අහපු කෙනෙක් මේ මස්ලේ කයට හානි කරන්න. මේක බලෙන් මරන්න හැදුවත් ගැලවෙන්න දඟලනවා. ඇයි ඒක මේක ඒ තරම් වටිනවා මොකක් සඳහාද? නිවීම උදා කර ගැනීම සඳහා. නිවීම සැනසීම උදා කර ගන්න නම් මේක තියාගන්න වෙනවා. නිසා මස්ලේ කයට හානි කරන්නේ මොකක් නිසාද? හැබැයි ලෝකයා ප්‍රශ්න වලට උත්තර හොයන්නකෝ. පලි කවුද? මේ මස්ලේ කය. මේක විනාශ කළා දාලා යනවා යා. ගිහිල්ලා මේ මස්ලේ කය පානන් එයා හොයාගන්න මොකක්ද? තිරිසන්ගත මස්ලේ කය. പ്രേත ලෝකික උපපාතික උප්පත්තිය. අසුර නිකායේ නරකයේ උපපාතික උප්පත්තිය.
ඊට පස්සේ විඳින්න තියෙන දේවල් පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ හරි ලස්සනට ඔය සූත්‍ර දේශනාවල දේවදූත වගේ සූත්‍රවල දේශනා කරලා තියෙනවා. අහනකොට අපිට ඇඟ කිලිපොලා යන දෙයනේ මේ වගේ සසරකටද වැටෙන්නේ. ඒකයි මම මුලින්ම කිව්වේ ඔබට මෙතන ඉන්න කාට වුණත් එක පාරක් හරි ජීවිතෙන් පලා යන්න හිතලා ඇති. මොන කර්මයක්ද කියලා හිතලා ඇති. මේ ජීවිතේ මොනතරම් දුක්ඛදායකද කියලා හිතලා ඇති. හැබැයි ඒ හිතුණත් ගැලවෙන්න හිතුන්නේ. ඇයි ඒ? ඊට පස්සේ ඒක හිතිලා විනාඩි 10ක් යන්න ඕනේ නැහැ ලස්සන රූපයක් දැක්කම. තෙල් නාට්‍යයක් බැලුවනම්, චිත්‍රපටයක් බැලුවනම් අප්පෝ මේක දාලා කොහෙ යන්නද? මේ සින්දුව දාලා කොහෙ යන්නද? මේ රස කෑම දාලා කොහෙ යන්නද? බැන්නත් යාමගෙන්. එහෙම කියන්නේ නැද්ද? බැන්නත් අපිනේ. ඊට පස්සේ ආයිත් හරි. ඒ කියන්නේ පිළීම කියන එක වේදනාව කියන එක වහනව නේද නිතරම. නිතරම අරමුණු වලින් වහලා මොකද කරන්නේ? ඒක විඳ ඉන්නවා. කොයිම වෙලාවකවත් ගැලවෙන්න හදලා තියෙනවා. මේක පුදුම තරම් වේදනාකාරී. අනේ මට මේකෙන් ගැලවෙන්න තියෙනවනම් මේක නිවා ගන්න තියෙනවනම් ඉන්න තැනම ඉඳලා නිවා ගන්න තියෙනවනම් එම හොයන්නේ. ලෝකයා කොහොමද ඔක හොයන්නේ? පිළීමක් ගෙනත් දෙන දේ විසික් කළා තමයි. දැන් හිතමුකෝ ඔබේ ස්වාමියා බිරිඳ නිසා ඔබ අඬනවා නම් වැළපෙනවා නම් ඔබ ගන්න තීරණය මොකක්ද? මට මේ මිනිහා වැඩක් නැහැ, මට මේ ගෑණි වැඩක් නැහැ, මම තව එකක් හොයාගන්නවා. ඒක ඩිවෝස් කරලා දික්කසාද කරලා තව එකක් හොයාගෙන යනවා. හොයාගෙන ගිහිල්ලා ඒකත් එහෙම වෙන්නේ නැද්ද? කැමති විදියට පවතීද? පවතින්නේ නැහැ. ඊට පස්සේ එතනත් ඒ වේදනාව විඳලා අන්තිමට හිතනවා මේ ඔක්කොම වැඩක් නැහැ තනිකඩ වෙයි කියනනම් හරි. එහෙනම් එයා මොකද කරලා තියෙන්නේ? දුකක් ගෙනත් දීපු දේ බැහැර කර ගියා නේද? ඒකට උත්තරේ නෙමෙයි උත්තරේ හෙව්වේ නෑනේ. ඔබට පිළීමක් ගෙනත් දෙන දේ ඔබ අයින් කරනවා අර වෙන එකක් කරනවා. හිතන්නකෝ ගමේ ඉන්නවා කරදරකාර පවුල. දැන් අපිට එහෙම අහන්න ලැබිලා තියෙනවා අපිට සමහර ඔය අම්මලා එහෙම ආවන් තාත්තලා ආවම කියනවා ගම්වල අපේ ගෙදර ඉස්සරහා ඉන්නවා මහා කරදරකාර පවුල. අපිට එහෙම කියලා තියෙනවා. උන්ගේ වැඩේ මහා සෙට් එක දානවා ගමටම හැෙන්න. අපේ ගෙදර පොඩි එකාට පාඩම් කරන්න අපේ ගෙදර නිදහසේ ඉන්නත් නැහැ. හරි කරදරේ හාමුදුරුවනේ කියලා. එයා ඊට පස්සේ එයාගේ තීරණය මොකක්ද? එයා කියනවා මම මේ ගමින් යනවා හාමුදුරුවෝ. මේ හරියන්නේ. මම වෙන ගමකට යනවා. වෙන තැනක යනවා පදිංචියට. ප්‍රශ්නේ විසඳෙයිද? එතන ගිහිල්ලා ඒ වගේ කට්ටිය හම්බුණා. ආපහු තව තැනකට යන්න. එහෙනම් ලෝකයා දුක නැති කරන්න හරි Tamanට පීඩාව නැති කරගන්න මොකද්ද කරන්නේ? දුක වහන එක නේද? දුක වහලා දාන්න. දැනෙන පිළීම වහනවා. ඒ කියන්නේ ඒක මගහැරලා යනවා. භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ මගහැරීමක් නෙමෙයි. නැති කිරීමක්. නැති කරන්න. ඔබේ පෞල් ජීවිතයේ ප්‍රශ්න නැති කරන්න. නැති කරන්නේ ස්වාමිය එලවලද? බිරිඳ එලවලද? දරුවෝ අකීකුරු නම් ඒ කට්ටිය පන්නලද? නෑ. ඕන් ඉද්දී ඔබ පෙළෙන එක නවත්තනවා. ඕන් මේ ඉන්න විදිහටම ඉද්දී ඔබ පෙළෙන එක නවත්තනවා. ඔබ අඬන එක නවත්තනවා. ඔබ හයි කොහොමද අඬන්නේ නැතුව ඉන්නේ? දත කාගෙන ඉන්න කියලාද මේ කියන්නේ? එහෙම එකක් හිතනවනේ මේ දත කාගෙන ඉන්න කියලාද කියන්නේ? ඉවසගෙන ඉන්න කියලාද කියන්නේ? නෑ. ඉවසන්න දෙයක් නැති කරන්නයි මේ කියන්නේ. ඔබට පුදුම හිතේ මේ ධහම ඉස්සරහට අනුගමනය කරද්දී ඔබට තරහ යන්නේ නැති වෙනවා. වෛර කරන්න කෙනෙක් නෑ. ස්වාමියා දිහා දැක්කම බිරිඳ දිහා දැක්කම අනුකම්පාවක් එන්න. අනුකම්පාවක් එන්න ගන්න. අනේ මේ මිනිස්සයාට ධර්මයේ තේරෙන්නේ නැහැ මොන අපරාධයක්ද මේ කරගන්නේ. ජීවිතේ කොයිතරම් අගාධයට දාගන්නවද? හොඳට ඉන්න තේරෙන්නේ නැහෙනේ. ගිහිල්ලා මේ තිරිසන් ලෝකෙ උපදින්න නෙමෙයි යන්නේ. එහෙම හිත අනුකම්පා වෙලා Taman නිවැරදි වෙනවා. අද ඉන්න අම්මලා අද ඉන්න තාත්තලා ඕකද කරන්නේ? මගේ ස්වාමියාටම හොඳ නම් මට මොකද? මගේ බිරිඳට හොඳ නම් මට මොකද? එයාලා වැරදි කරනවා නම් අපිත් කරමු. පොලිමට යන්න හදන්නේ කොහෙටද? හරි ලස්සනට පොලින් ගහිලා මහගෙදරට යනවා. මොකද්ද මහගෙදර? සතර අපාය. මොන අපරාධයක්ද? සතර අපාය අනාගතේනේ තියෙන්නේ. ඕක අපිට ගාණක් නෑ. ඔන්න ඔහෙම කියලා ඉන්නවද? එහෙම මොනොත් ගිය සතිය සිහි කරගන්න. ගිය සතියේ ඉඳන් මේ සතියට ආව දැන් ගිය සතිය මතකයි. ගිය සතියේ වෙච්ච දේවල් දැනෙනවද දැන්? මේ මොහොතේ වෙන දේ දැනෙන්නේ දැන් අනාගතයට ඇවිල්ලා මේ විඳිනව නේද? ඊළඟ සතිය අනාගතේනේ දැන්. ඒ සතියට ගියාට පස්සේ මේ සතිය අතීතේ වෙනවනේ. ඔහොම හිතා යන්න තිරිසන් ලෝකෙට. പ്രേත ලෝකෙටම යන්න. එතකොට තේරෙයි. එතකොට හීන් දාඩිය දායි දෙයියනේ මේ මම මොකද්ද කරන්නේ කියලා. දැම්ම ගැලවෙන්න ඕන කියලා. වයසට යනකම් ඉන්නේ නැහැ.
වයසට යනකම් ඉන්නේ නැහැ. ඔය ඉන්න තැන ඉඳගෙනම නිවනවා මේක. මේක තැන් හොයා යන්න ඕනේ නැහැ. ඔබ ඉන්න තැන ඉන්න රාජකාරිය තුල ඉන්න වැඩ තුල මේක කරන්න. මේ මග වඩාගෙන යන ලෝකයේ හරි විදිහට දකින්න එච්චරයි. සමහරුන්ට හිතෙන්නේ මේක කරන්න නම් ඔක්කොම පැත්තකින් තියලා විවේකීව ඉන්න ඕනේ කියලා හිතනවානේ. රස්සාවක් කරන්න නැතුව හම්බු කරන්න නැතුව දරුවන්ගේ වැඩ අයින් කරලා දැන් කට්ටිය හිතන් ඉන්නේ එහෙමයි. ඔක්කොගෙම නිදහස් වෙලා අපි ඕක කරමුකෝ. මම අහනවා මෙතන ඉන්නවනම් වයසක අම්මලා ඔබ ඇත්තටම නිදහස්ද? නිකන් හිතන්න ඇත්තටම නිදහස්ද කියලා. තරුණ අය හිතන්නේ ඒ දිහා බලලා නිදහස් වෙන්න කියා ගියොත් මැරෙනකන් නිදහසක් නෑ. ඔන්න බලන්න මේ නිදහස ඔබ හොයන විදිහ. පුංචි කාලේ ඉගෙන ගත්තී හිතනව නේද ශිෂ්‍යත්වයේ ලිව්වම ඔක්කොම හරියි කියලා. ශිෂ්‍යත්වයේ ලියලා ඉවර වෙච්ච එකාට ඊට වඩා වැඩි දුකක් තියෙනවා. ඇයි ඒ? දැන් ආපහු සාමාන්‍ය පෙළට සූදානම්. ඊට පස්සේ දරුවට හරි ලස්සන සුන්දර හීනයක් දෙනවා. පුතේ සාමාන්‍ය පෙළ ලියලා උරුනම් ඔක්කොම බර නිදහස්. ලොකුම අමාරුම දේ කළානේ කියලා පොඩි ඉලක්කයක් දීලා එතනට අරන් යනවා. අරගෙන ගිහිල්ලා දැන් නිදහස්ද? නෑ ඊළඟට A level වලට සූදානම් වෙනවා. ඔබේ ආපු රටාව මේ බලන්න. දැන් A level ලිව්වා. A level ලිව්වට පස්සේ ඔක්කොම හරි දැන් විශ්වවිද්‍යාලෙ ගියානේ ඔක්කොම නිදහස් කියලා. දැන් විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න ඕනි. ඒ තියෙන රාජකාරී කරන්න ඕනි. උපාධියක් ගන්න ඕනි. ඒ උපාධියක් ගත්ත දැන් ඉගෙනගෙන ඉවරයිනේ. දැන් හිතනවනේ ඔක්කොම හරි දැන් සපයි කියලා. ඊට පස්සේ ආපහු රැකියාවට යන්න ඕනි. හොඳ රක්ෂාවක් හොයා ගන්න ඕනි. හැම උදේට යනවා හවසට එනවා උදේට යනවා හවසට එනවා උදේට යනවා හවසට එනවා. දැන් නිදහස් කියලා හිතුවා නේද ඉගෙනගෙන ඉවරුණා. ආපහු වැටුණා නේද? නිදහසක් නැති තැන. ඊට පස්සේ කියනවා දැන් නම් නිදහසක් නේ. උදේට යනවා හවසට එනවා මොන මහන්සියක්ද? වෙහෙසයිනේ. බණක් භාවනාවක් කරන්න කොහෙද වෙලාව තියෙන්නේ මට? ඕවා කරන්න වෙලාවක් නැහැ කියලා එහෙමත් කියනවා. ඕවා අපිට කරන්න ඒක අර අමුතු අර මේ හිනහව තුල පවා තියෙන අමුතු හාස්‍යයක්. හාස්‍යයක් ඕවා අපිට කරන්න වෙලාව නැහැ අපිට කොච්චර වැඩ තියෙනවා. ඊළඟ ප්‍රොමෝෂන් එක ගන්නෙ කොහොමද? ඒව තමයි හරි ලොකුවට කතා කරන්නේ. එහෙම ගිහිල්ලා දැන් පෙන්ෂන් යනවා. පෙන්ෂන් ගියාට පස්සේ ඔබ හිතනවා දැන් වයසට ගියාම ඔබ කරන්න පුළුවන් බණ අහන්න පුළුවන්. පෙන්ෂන් ගියාම ඔක්කොම නිදහස් කියලා හිතනව නේද? එහෙම හිතාගෙන හිටපු අය ඇතිනේ. ඒත් මේ හිත කැමති නැහැ. ඊට පස්සේ හොයනවා ලෝකේ වැජ්ජෙන්න දෙයක්. ලෝකේ සම්මානයක් දෙනවනම් අපි තුමු සාම මිනිසුරුකමක් හරි කමක් නැහැ. දිව ඉනටම සාම මිනිස්සු. දැන් තව එකක් අල්ලගත්තේ නැද්ද නිදහසෙන්? දැන් එයාට ආපහු වයසට ගිහිලා නිදහසක් තියනවද ධර්මය පුරුදු කරන්නේ නැහැ. ඇයි ඒකේ රාජකාරී කරන්නේ? දරුවන්ගේ වැඩ ඔක්කොම කරලා විවාහ කරලා දීලා ඉවර වෙලා ඔක්කොම නිදහස් කියලා හිතාගෙන ආපහු කවුද අල්ලගන්නේ? මුණුබුරු මිනිබිරියෝ ටික බදාගන්න. ඒ පොඩි ඕ ටිකත් බදාගෙන දැන් උන් ඉස්කෝලේ අරන් යනවා ආපහු ගෙනවට පොඩි කාලේ තරුණ කාලේ කරපු ටිකම ආපහු කරනවා. දන්නේම නැතුව 90 පැනලා. දැන් ඇවිද ගන්න බෑ. දැන් කෙලින් ඉන්න බෑ. දැන් මොකද වෙන්නේ? එක පාට මැරිලා ගිහිලා තිරිසන් ලෝකෙ ඉදිනවා. ඇයි ඒ කරගත්ත දෙයක් නෑ. නිදහස හොයා හිටියොත් අන්තිමට ලැබෙන්නේ ඔච්චරයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ කිව්වේ නිදහස හොයගෙන කරන්නද? නෑ කරන එක තුල ධහම දකින්න. බලන්න කොච්චර සරලද කියලා. රැකියාව තුලින් ධහම දකින්න පුළුවන්ද? මොන පිස්සුද නේ රැකියාව තුලින් ධහම දකින්න නෙමෙයි දෙකක් අනින්න හිතෙන්නේ කාට හරි ගිහිල්ලානේ. එහෙමනේ රැකියාව කරන තැන්වල. රැකියාව කරන්න පංචශීලයේ රකින්න. ඔබ කියන්නේ ඕව කරන්න බෑනේ. පංචශීලයේ රකිද්දි රැකියාව කරන්නේ කොහොමද? එහෙනම් මතක තියාගන්න පින්නතුනි, එහෙම රකින්න බැරි නම් නොරකයි ඉන්න. හැබැයි කැමති වෙන්නේ මොකක්ද? තිරිසන් ලෝකේ. රැකියාව නිසා තිරිසන් ලෝකෙට යන අදම මෝඩයෙක් වෙනවද? එහෙම නැත්නම් ගැලවෙන කෙනෙක් වෙනවද කියලා ඔබ තීරණය කරන්න. ඒක ඔබට තියෙන නිදහස. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මග විතරයි. ඒ මග යන්න කැමති අය එයයි. අකමැති අය ඉතින් ඒ ලෝකවලට යයි. ඉතින් අපි මොනව කරන්නද? නිසා ඔබ ප්‍රඥාවන්ත නම් මොකද කරන්න ඕනේ? ඔබ නිවැරදිව රැකියාවට දහම තුලින් ජීවිතේද එතනට ගිහිල්ලා ගැටෙන තැන් හදාගන්න එපා. එතනට ගිහිල්ලා ඇලෙන තැන් හදාගන්න එපා. එතන ඔබ යන්නේ වැඩක් කරන්න. ඒ කෘත්‍ය කළා ගෙදර එන්න. එච්චරයි. ඒ නිසා ඔබට ධර්මයේ කියන එක ඒ මොහොත තුල වඩන්න ඕනේ. මේක පුංචි අපි හිතමු අද ඉපදිච්ච දරුවා කියලා. ඒ ඉපදිච්ච දරුවා යම් තේරෙන වයසකට ආවා කියලා. ඒ තේරෙන වයසේ ඉඳන් මේක ප්‍රගුණ කළ යුතුයි. රකින්න ඕනි කාලේ රැකෙන්නේ නැතුව. හැදෙන්න ඕනි කාලේ හැදෙන්නේ නැතුව. වඩන්න ඕනි කාලේ වඩන්නේ නැතුව. වයසට ගිහිල්ලා කර කියා ගන්න බැරි තැනකදී මේක වඩන්න හිතනවා නම් පින්නතුනේ
ඒ තරම් අභාග්‍යයක් තවත් නැහැ. ඇයි ඒ? අර කාලේ කරන්න තියෙන ඔක්කොම දේවල් කළා ඒ කරන්නේ. ඉතින් ඒ කාලේ රකින්න දෙයක් නැහැ. ඒ නිසා හැබැයි ඒකත් එක්ක වයසට ගියොත් අපි හිතමු ධර්මයත් එක්ක දැන් වය අවුරුදු 90ක් වෙනවා. එයා අඬන්නේ නැහැ. එයා වැළපෙන්නේ නැහැ. දුක් වෙන හිනහ වෙවි ඉන්නේ. මරණ මොහොතේ පවා හිනහ වෙවි ඉන්න ඔයාට වේදනාවක් නැහැ. එයාට පිළීමක් නැහැ, පීඩාවක් නැහැ. ඇයි ඒ? එයා කාලාන්තරයක් තිස්සේ ඒක පුරුදු කරලා. ඉතින් එහෙම කෙනෙක් වෙන්නකෝ. ධර්මයේ පුරුදු කරගෙන ආපු අම්මලට තාත්තලට ඒකේ සුවේ දැන් තේරෙනවනේ. මෙතන ඉන්නවනම් වයසට ගිය අම්මලා තාත්තලා කාලාන්තරයක් තිස්සේ ධර්මයේ පුරුදු කරගෙන ආපු ඔය අම්මලට තාත්තලට දැන සනීපි මොන වගේද කියලා බලන්න. තරහ යන්නේ නැත්තම්, ක්‍රෝධයක් හිතේ නැත්තම්, රාගයක් හිතේ නැත්තම් දැන් දැනෙන සනීපේ කොයිතරම් තේරෙනවද? ඒ සනීපය විඳින කෙනෙක් වෙන්න ඕන. ඒ නිසා පින්නතුනි අපිට ලෞකික ජීවිතය තුළ මේ ගිහි ජීවිතය තුළ පුරුදු කළ යුතු කාරණා එමටයි. ඔතන අපි ඉස්සලා හදාගමුකෝ අපි හැමෝම. අනිත්යෙන් පැත්තකින් තියන්න. චතුරාර්ය සත්‍ය පොඩ්ඩක් ඈතින් තියන්න දැනට. අපි ඉස්සලා ඔතන ඉඳන් සුද්ධ කරගෙන යන් ඉස්සරහට. ඔතන ඉඳගෙන ඔබ ඉන්න පරිසරේ ඔබේ ගෙදර ස්වාමියා බිරිඳ මේ හැමෝමත් එක්ක ජීවත් වෙන පරිසරය තුළ ඔබ සතුටින් ඉන්න කෙනෙක් වෙමු. ඔබ කියයි මෙහෙමත් අනේ හාමුදුරනේ එහෙම කොහොමද කරන්නේ? ස්වාමියා කෑ ගහගත්ත ගමන් ඉන්නේ, බිරිඳ කෑ ගහගත්ත ගමන් ඉන්නේ. දරුවෝ ටික අකීකරු වෙච්ච ගමන් ඉන්නේ. අහල පහල මිනිස්සු අපිට බැනගත්ත ගමන් ඉන්නේ. හාමුදුරනම් කියයි සතුටින් ඉන්න කියලා. කොහොමනම් සතුටින් ඉන්නද? ඒ කියන්නේ ඔබ තාම සැපයි දුකයි කියන එක කවුද කාට තීරණය කරන්න දීලා? කාට තීරණය කරන්න දීලා තියෙන අනුන්ට? අනුන්ට දීලා නේ. දැන් ඔබෙන් ඇහුවොත් ඔබට දුක දෙන්නේ කවුද කියලා? දැන් ඔබට දුක් ගෙනත් දුන්න අය කවුද කියලා ඇහුවොත් කෝටියක් විතර ඉන්නවනේ. අපෝ කිය මගේ ස්වාමියා, මගේ දරුවෝ, මගේ අහල පහල අය, ඥාතීන්, මෙන්න මේ අය මට මේ අය මේ වැඩිපුර දුකක් ගෙනත් දීලා තියෙනවා. මේ අය ටිකක් දුකක් ගෙනත් දීලා තියෙනවා. මේ අය මාව තරහ ගස්සලා තියෙනවා. එහෙනම් ඔබව තාම රිද්දන්නේ බාහිර කියලා පිළිගන්න. ඔබව තාම රිද්දන්නේ, ඔබව තාම පිළීමකටපත් කරලා තියෙන්නේ මේ එළියේ ඉන්න මිනිස්සු. මේක මොන මෝඩකමක්ද කියන්නකෝ. ඒ කියන්නේ අපේ දුක තීරණය කරන්න පුළුවන් බාහිරට. දැන් මෙතන ඉන්න කෙනෙකුට බැරිද ඔබ ඔක්කොම අඬවන්න? පුළුවන්. ඔබ ඔක්කොම තරහ ගස්සන්න බැරිද? පුළුවන්. එක්කෙනෙක් නැගිටලා නම් කියා බැන ගියොත් මේ අහවල් කෙනා මෙහෙමයි මේ කෙනා මෙහෙමයි කියලා බැන ගියොත් මොකද වෙන්නේ? ගෙදර ඉඳන් පුපුරනව නේද? ගෙදර ඉඳන් පුපුරනවා. එහෙනම් බාහිර කෙනාට ඔබ රිද්දන්න පුළුවන් කියන එක පිළිගන්නවද? ඒ කියන්නේ ඔබ කියන්නේ මගේ ස්වාමියා මට දුකක්මයි ගෙනත් දෙන්නේ, මගේ බිරිඳ මට දුකක්මයි ගෙනත් දෙන්නේ කියලා. ඔතනයි වැරද්ද. බාහිර කෙනා වෙනස් වෙන්න එළියේ ඉන්න කෙනා වෙනස් වෙන්න ඔබ අඬනවා. ඔබ වැළපෙනවා. ඔබ දුක් වෙනවා. වැළපෙන්නේ එළියේ තියෙන එක දුක නිසාද? ස්වාමියා දුකක් නම් අනිත් හැමෝටමත් එයා දුකක් වෙන්න ඕනේ. ඒ ස්වාමියාම තව කෙනෙකුට සතුටක් වෙලා නැත්නම් ඔබට දුකක් ගෙනත් දීපු ස්වාමියා තව පැත්තකින් තව කෙනෙකුට සතුටක් වෙලා. දරුවන්ට සතුටක් වෙලා ඔබට දුකක් වෙලා. දැන් නිකන් හිතන්න. ඒක බාහිර දේ දුක නම් ඔබ හැමෝටම දුකක් වෙන්න බෑ. එහෙනම් මේකේ පොඩි අවුලක් තියෙනව නේද? ඒ කියන්නේ අපි බාරගත්තේ වෙන්නේ. ඒ කියන්නේ දුක කියන එක හදාගන්නේ ඔබ. සතුට කියන එක හදාගන්නේ ඔබ විසින්. බාහිර තියෙන දේ උදව් කරගෙන, එළියේ තියෙන දේ උදව් කරගෙන ඔබ හදාගන්නවා දුක් වෙන්න දේකුත්, සතුට වෙන්න දේකුත්. ඒ නිසා බාහිරට ඔබව රිද්දන්න දෙන්න එපා. එළියේ දේවල් වලට ඔබව අඬවන්න දෙන්න එපා. අන්න ඒක කරගන්න පුළුවන් කෙනා සාන්දිටික විදියට භාග්‍යවතුන් වහන්සේගේ දහමේ ප්‍රතිඵලය භාග්‍යවතුන් වහන්සේගේ දහමේ ප්‍රතිඵලය විදිහට කෙනෙක් වෙනවා. ඒ නිසා අපි මේ මොහොත තුළ උත්සාහයක් දරමු ඔබේ නිවස තුළ, ඔබේ ගෙදර තුළ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න. අපි මේ උත්තර ටික හොයාගෙන ඉස්සරහට යන්න. මේකට ලස්සන සූත්‍ර දේශනාවක් අද ඉඳන් මම සාකච්ඡාවට ගන්නවා ටික දවසක් වෙනකම්. මොකද අපිට ප්‍රවේශයක් ගන්න නම් මේ කාරණා සාකච්ඡා කළ යුතුමයි. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා වත්තුපම කියලා සූත්‍රයක්. අහලා ඇති මම ඕනනම් ඔබට ගෲප් එකට දාන්නම් ඒක කියව ගන්න සිංහල තේරුම. ඒ සිංහල තේරුම සම්පූර්ණ සූත්‍රය ඔබ පස්සේ කියව ගන්න. ඒක කියවලා තියෙන එක හොඳයි.
ඒ වත්තුපම කියන සූත්‍රයේ පින්නතුනේ අපේ ජීවිතයේ සතුට ගෙනත් දෙන එකක්. ගිහි ජීවිතයක ඒ ටික වැඩුවොත් ඒ කාන්තෙන් කියන්න පුළුවන් සුරපුරයක් වගේ පෞල් ජීවිතයක් ඔබට ලැබෙනවා. සුරපුරයක් වගේ පෞල් ජීවිතයක් වචනෙන් නිකන් හරි අමුතුයි නේද? ඒ කියන්නේ ඒ වගේ එකක් නෑ වගේ එකක් හිතෙනව නේද? ඔය හාමුදුරු කිව්වට ඕ වගේ එකක් කොහෙද මේ ලෝකේ තියෙන්නේ? එහෙම එකක් තියෙනවා. ඇත්ත. ලෝකේ නෑ. හේතුව දහම අනුගමනය කරන අය අතර නෑ. ධර්මය අනුගමනය කරන අය අතර තියෙන ධර්මය අනුගමනය කරන අය නෑ ලෝකේ. තේරුණාද? කියන්නේ ධර්මයක් අනුගමනය කරන කෙනෙක්ගේ පෞල් ජීවිතය ඔය වගේ තමයි. හොඳට හොයලා බලන්න හොඳට පංචශීලයේ රකින්න බිරිඳක් ස්වාමියක් ඉන්න ගෙදරක අනුන්ගේ දේවල් හොයන්නේ නැති ස්වාමියෙක් බිරිඳක් ඉන්න ගෙදරක හැමදාම බණ අහන හැබැයි බණ අහන බණ ඇහෙන නෙමෙයි බණ අහන කුමක් සඳහා බණ අහනද දුක නිවීම සඳහා බණ අහන මිනිස්සු ඉන්න ගෙදරක සුරපුරයක්මයි තියෙන්නේ. එහෙම නැතුව පින් කරන්න බණ අහන ගෙවල් වල ඕක නැහැ. පින් කරන්න බණ අහන අයගේ ගෙවල් වල පින් කර කර ගහ ගන්නවා. පින් කර කර මොකද කරන්නේ රණ්ඩු වෙනවා. පින් කර කර කෑ ගහනවා. පින් කර කර නිඳා කරනවා. ඒකනේ කරන්නේ. හැබැයි දුක නිවන්න කවුරු හරි බණ අහනවා. අන්නේ ගෙදර නිවෙනවා. නිවිලා අල්ලපු ගෙදර මොනවා වුණත් එයාලා දන්නේ නැහැ. හොයන්න යන්නේ. කරදරයක් වුණොත් ගිහිල්ලා හොයනවා. හැබැයි අනිත් ඒවා හොයන්න යන්නේ නැහැ. අනුන්ගේ දේවල් හොයා ගෙදර ගෙනහල්ලා පුටුසෙටි වාඩි වෙලා කයියක ගහ ඉන්නේ නෑ. ඒව ගැන කතා කරලා වැදගත් දේවල් විතරයි කතා කරන්නේ. අද සාමාන්‍යයෙන් හවස තේ එකක් අතේ තියාගෙන ඔබ වට වෙලා වාඩි වුණොත් කාගෙනද කතා කරන්නේ? අවංකව හිතලා බලන්න. එක්කෝ අල්ලපු ගමේ කෙනාගෙන ඊළඟ ගෙදර කෙනාගෙන අර අහවල් කෙනා මොනවද කෙනා එක්ක ඉස්කෝලේ ප්‍රශ්නයක් එක්ක දහම් පාසලේ ප්‍රශ්නයක් එක්ක පන්සලේ ප්‍රශ්නයක් එක්ක ගමේ ප්‍රශ්නයක් ඔබේ ගැන කවදාවත් කතා කරලා තියෙනවා මට මේ වගේ දුකක් තියෙනවා ඇයිද දන්නේ නැහැ මේක ආවේ මට මේ වගේ තරහ යනවා ඇයිද දන්නේ නැහැ මේ තරහ යන්නේ මට මේක නිවා ගන්න ක්‍රමයක් නැද්ද දන්නේ කවමදාවත් කතා කරලා තියෙනවා ඉතින් දෙයියනේ නිවෙන්න පුළුවන්ද ගිනි තියා ගන්න එකනේ කරන්නේ අර කොහේ හරි කුණු ගොඩක් ගෙනහල්ලා ගෙදර ගිනි තියාගන්න. ගිනි තියාගෙන මොකද කරන්නේ ගහ ගන්නවා. දැන් සමහරයි අපූර්වයි මේ මිනිස්සුන්ගේ ස්වභාවය මේ ගොනාට ඇඳලා තියෙන ඇඳිල්ල කොයිතරම්ද කියනවා නම් මේ එළිය තියෙන ප්‍රශ්නයක් ඇතුළට ගෙනහල්ලා ගහ ගන්න. නිකන් හිතන්න ගෙදර දේශපාලනය වුණත් කියන්නකො. පක්ෂ දෙකක බිරිඳයි ස්වාමියා ඉන්නවා කියලා හිතන්නකො. එක පක්ෂක බිරිඳ එක පක්ෂක ස්වාමියා. මේ පක්ෂ දෙක කොහෙවත් තියෙන්නේ. ඒක මේ ළඟ ගෙදර තියෙන එකක් නෙමෙයි. ගෙදර ඒ ඉන්න පාලකයෝ ගෙදර ඉන්නේ නැහැ. වෙන කොහෙවත් පාටි දානවා ඇති උන්. උන් කොයි හරි එකට සෙට් වෙලා කාලා බීලා ඉන්නවා ඇති. ගෙදරට වෙලා ඔය දෙන්න ඒ දෙන්න මොකද කරන්නේ? තරක විතර්ක කළා අන්තිමට ගුටි බැට කෙලියකුත් යනවා. ඔන්න මිනිස්සුන්ගේ නුවණ. ඒ කියන්නේ ඔවුන් නිතරම හොයන්නේ ගැටෙන්න දෙයක්. ඒක පැත්තකින් තියන්නකෝ. සමහර වෙලාවට කොහේ හරි ගෙදරක වෙච්ච ප්‍රශ්නයක් ඔබ සාකච්ඡා කරද්දී එක්කෙනෙක් කියනවා මේක මෙහෙමයි වුනේ. බිරිඳ කියනවා නෑ නෑ ඔහොම නෙමෙයි මෙහෙමයි වුනේ. ආපහු ස්වාමී කියනවා නෑ නෑ එහෙමමයි වුනේ. ඒ දෙන අන්තිම දන්නේම නැතුව කොතනට ගිහිලාද? තරහ වෙන තැනටම ගිහින්. උන් කතා කරන්නේත් නෑ ඊට පස්සේ. තේක හදලා දෙන්න ස්වාමියා බිරිඳ නෑ ඊට පස්සේ. ඈ කිව් එක පිළිගත්තේ නේ. නිකන් හිතන්න මොන මෝඩකමක්ද අපි මේ කරන්නේ කියලා. ඒතර ගෙදර ගිනි තියාගන්න එක මේ බාහිරින් කරන එකක් නෙමෙයි. ඔබ ගින්න ගේනවා ගෙදරට. පාරේ තිවිච්ච එකක් හරි ගේනවා. පාරේ යද්දි කවුරු හරි අනවශ්‍ය විදිහට හැසිරුණා කියලා හිතන්නකෝ. ගෙදර ඇවිල්ලා කියනවා අන්න බලන්නකෝ අර පාරේ ගියේ හැටි. මුන්ගේ අම්මලා තාත්තලා මුන් හදලා නැහැනේ. කියලා પરම්පරාවටත් බැලලා අරුන්ටත් බැලලා ඊට දෙන්න ගහගන්න. නිකන් මෙන්න මේකෙන් නිදහස් වෙන්න ඉස්සෙල්ලා. ඔකෙන් නිදහස් වෙන්න නම් මොකද්ද ඔබට ඕනේ? ධර්මයමයි ඕනේ නිවෙන්න. අද ඉඳන් ඔබ පුරුදු කරන්න ගෙදර අනුන් ගැන කතා නොකර ඔබ කතා කරන්න ඔබේ ස්වාමියා ගැන බිරිඳ ගැන දරුවෝ ගැන අම්මා තාත්තා ගැන එච්චරයි. අල්ලපු ගෙදර ගැන කතා. ගුණයක් තියෙනවා නම් කතා කරන්න. අර අහවල් ගෙදර මිනිස්සු කොයිතරම් ගුණවත්ද? ඒක හොඳයි ආදර්ශයක්. කවමදාවත් ගුණයක් දැකලා තියෙනවද? මොන පිස්සුද? ගුණය දකින්න. තියෙන ගුණයක් වහලා නැත්තරම නැති කරලා දාන එකනේ කරන්නේ. ඒ කියන්නේ හිත අපි හැම තිස්සෙම මොකද්ද කරන්නේ? අපිරිසුදු කරගන්න. හිත පාරිශුද්ධ කරගන්න වෙර වීරිය දරන්නේ. සබ්භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔබට ජීවිතේ ලෞකික වේවා ලෝකෝත්තර වේවා සතුටින් ඉන්න නම් භාග්‍යතුන් වහන්සේගේ දහම තුළින් ඒ පාරිශුද්ධභාවය ඇති කරගන්න. පිරිසිදු නැති කිසිම තැනක සතුටක් නෑ. මේ පිරිසිදුකම කියන්නේ බාහිර නෙමෙයි. ඔබේ ගෙදර කුණු ගොඩක් වෙන්න පුළුවන්. ඔබේ ගෙදර පිරිසිදු වෙන්නත් පුළුවන් අපිරිසිදු වෙන්නත් පුළුවන්. ඒක ගැන නෙමෙයි මේ කියන්නේ.
මේ කියන්නේ අභ්‍යන්තරයේ හිත තුල තියෙන පාරිශුද්ධ භාවය. බෞද්ධ කියන කෙනා හඳුන්වන තව නමක් තියෙනවා. ඒ තමයි සතුටින් ඉන්න කෙනා. කොහොම ඉන්න කෙනෙක්ද? සතුටින්, ප්‍රීතියෙන්, සැනසෙල්ලෙන්, ශාන්තියෙන් ඉන්න කෙනා. කවුද බෞද්ධ? එහෙනම් ඔබ බෞද්ධ නම් එහෙම වෙන්න ඕන. මතක තියාගන්න ලංකාවේ අපි කියනවා 160 ගාණක් 70 ගාණක් බෞද්ධ ඉන්නවා කියලා. භාග්‍යවතුන් වහන්සේගේ දහමට අනුව නම් ලංකාවේ බෞද්ධ 10%ක්වත් නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ දහමට අනුව බෞද්ධ වෙන්නේ පංචශීලය හොඳට රකින්න. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව හිත නිවා ගන්න කෙනෙක්. තේරුණා? එයා දන් නොදෙන කෙනෙක් වෙන්න පුළුවන්. එයා පන්සල් යන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. අද අපි බෞද්ධ කියලා හදන්නේ කොහොමද වෙන් කරන්නේ? එයා පන්සලට යනවා නම් 3 මාසේ 7 දවසේ දානෙ දෙනවා නම් අන්න බෞද්ධ පවුලක්. හැබැයි පංචශීලයේ අංශු මාත්‍රයක් නැතිව. එහෙම අයට බෞද්ධ ශ්‍රාවකයෙක් වෙන්න බෑ. භාග්‍යවතුන් වහන්සේගේ දහමේ යන සංඝ කියන ගණයට වැටෙන්න බෑ. දැන් තේරෙනව නේද? එහෙනම් ඒ ගණයට වැටෙන්න නම් ඔබ මොකද්ද කරන්නට ඕනේ? භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයම පිළිපදින්න. ඒ මගම යන්න. එහෙම කෙනෙක් වෙන්න ඕනේ. ඒක ඔබේ ජීවිතයට බාධාවක් නෑ. ඔන්න බලන්න භාග්‍යවතුන් වහන්සේ හරි ලස්සනට ලෞකික ජීවිතේ හරි පෙළගස්සලා දෙනවා. මම ඉස්සරහදී තව සූත්‍ර අරගෙන කතා කරනවා ඒව වෙලාව අපිට ඔබ දිගටම රැඳිලා හිටියොත් තන ඉස්සරහට වෙන්න ඒව ඔබට දැනගන්න පුළුවන් මේ කොහොමද යුතුයකම් වගකීම් කරන්නේ. අපි ගිය සතියේ කතා කළා වගේ මතකයක් තියෙනවා. ස්වාමියාට බිරිඳට ආර්ය මෛත්‍රිය වඩන විදිය. ඒ කියන්නේ ලෝකයාට ආර්ය මෛත්‍රිය වඩන විදියක් මට මතක නෑ. මෙහි සාකච්ඡාවෙදිද ඔබේ සාකච්ඡාවෙදිද කලේ කියන. ඒක කොහොමද ඉස්සරහදිත් සාකච්ඡා කරන්නේ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සුරපුරයක් වගේ ජීවිතයක්. මං කොනේ වචනේත් ඔබට අමුතුයි කියලා ලෝකේ නෑ කියලා හිතන්නේ ඔන්න ඔය දැන් කියපු කාරණාත් එක්ක. දෙවියෙක් දෙවගණක් එක්ක ඉන්න පෞල් ජීවිතයේ තමයි භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරන්නේ. ඔබ අර භාර්යාවරු කීප දෙනෙක් ගැන අහලා තියෙනවා පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවානේ. දැන් වදක භාර්යාව කියයි, මිත්‍ර භාර්යාව කියයි, ඊට පස්සේ භගිනි භාර්යාව ඕ වගේ අහලා තියෙනව නේද? භාර්යාවන් වල ස්වභාවය. කියන්නේ බිරිඳ ස්වාමියාට මොන වගේද හැසිරෙන්නේ කියලා. ඒ වගේම තමයි පෞල් ජීවිතය ගැන කතා කරද්දී කියනෝනේ දෙවියෙක් දෙවගණක් එක්ක ඉන්න පෞල් ජීවිත තියෙනවා. දෙවියෙක් රකුසෙක් එක්ක ඉන්න පෞල් ජීවිත තියෙනවා. රකුසෙක් දෙවගණක් එක්ක ඉන්න පෞල් ජීවිත තියෙනවා. රකුසෙක් රකුසියක් එක්ක ඉන්න පෞල් ජීවිත තියෙනවා. ඒ සියල්ල නිර්මාණය වෙන්නේ ධර්මයේ දැන ගැනීම හෝ නොදැනීම මතයි. දන්න කෙනාගේ ජීවිතයේ සුරපුරය. අන්නේ සුරපුරය ඔබ නිර්මාණය කරගන්න ඉස්සෙල්ලා දුකක් නැති ජීවිතේ නිර්මාණය කරන්න. ඔබ කියේ හාදන්න කොහෙද දුකක් නැති ජීවිතයක්? මොන දුකක්ද මේක? කියනව නේද? මේ පෙරලා අනිවාර්යෙන් කියනව නේද? ඉතින් මේ දුක හදාගත්තේ ඔබ ඒක තමයි මේ නැති කරන්න කියන්නේ. ඒ හදාගත්ත දුක නැති කරන්න තමයි මේ මග කියන්නේ. ඒ නිසා තව සති 6-7ක් ගියාට පස්සේ කියන්න ආපහු පෙරලා කිව්වට වැඩක් නෑනේ ඕක නිවුන්නේ නෑනේ. අන්න එතකොට කියන්න අපි එතකොට ඒකටත් පිළියම් යොදන්න. ඒ නිසා මේක නිවන්න පුළුවන් එකක්. මේක ගිනි තියාගත්තේ ඔබ ඒ ගින්න නිවමු අපිම. ඔබම එකතු වෙලා නිවන්න. ඒක බාහිර කෙනෙකුට කරන්න බෑ. ඔබට පුළුවන් ඒ ඔබ තියාගත්ත ගින්න නිවලා දාලා නිවිච්ච කෙනෙක්ම වෙන්න. එතකොට සුරපුරයක් නිර්මාණය කරන්න තමයි මේ වෙර වීර්යය දරන්නේ. බාහිර කෙනා කොච්චර කැළඹිච්ච කෙනෙක් වුණත්, බැනගෙන ගෙදර එන කෙනෙක් වුණත්, නිന്ദා අපහාස කරන කෙනෙක් වුණත් ඔබ නොසැලී ඒක දරා ගන්න පුළුවන් මනසක් අපි හදලා දෙනවා. හදන මග කියනවා. හදාගන්න එක ඔබ සතුයි. මොකද භාග්‍යතුන් වහන්සේ ඒක අපි මං හදන එකක් නෙමෙයි. මොකද භාග්‍යතුන් වහන්සේ ඒවා අවබෝධ කරගෙන දැනගෙන උන්වහන්සේ වඩාගෙන අපිට කිව්වා මෙන්න මේ වගේ මාර්ග තියෙනවා. මේ වගේ පාරවල් තියෙනවා. මේකේ ගියොත් මෙන්න මේ දේ ලැබෙනවා. මේකේ ගියොත් මේ දේ ලැබෙනවා කියලා අපිට පෙන්වුවා. ඒ නිසා අපි අමුතුවෙන් වඩලා කියන්න ඕන දෙයක් නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපි අමුතුවෙන් වඩලා කියන්න ඕන දෙයක් නැහැ. උන්වහන්සේ වඩාගත් දහමක් අපිට දුන්නේ. අපිට තියෙන්නේ පාරේ යන්න. ඒ පාරේ යන ගමන් ඒක අත්විඳින ගමන් ඒක අපි ලෝකයටත් දෙනවා. ලෝකයේ මිනිස්සුන්ටත් නිවෙන්න අපි එකකින් මග හදලා දෙනවා. ඒ නිසා පින්නතුනි අද ඉඳන් අපි වෙර වීර්ය දරන්නට ඕනි. ඔබේ ඔය ලෞකික ජීවිතය හදාගෙන ලෝකෝත්තර පැත්තට යන්න. අපි නිවන් මේ භවය තුලම මේ දඟලන්නේ සෝවාන් මාර්ගයට එන්නනේ සෝවාන් වෙන්නනේ. මේ භවය තුල ඔය ගිහි ජීවිතය තුල ඉඳගෙනම ගිහි ජීවිතයේ වැඩ කරන ගමන්ම උත්සාහයක් දරන්නේ සතර සතිපට්ඨානය තුල පිහිටලා කොහොම හරි කරලා සක්කාය දිට්ඨිය නැති කරගන්න. සක්කාය දිට්ඨිය බිඳ ගන්න තමයි මේ වෙර වීර්ය දරන්නේ.
අපි ඉතින් ඒ යන ගමනේ හැම තැනක්ම පාරිශුද්ධ කරගෙන යනකොට සියල්ල ඔබට ලැබෙනවා. මොනවද ලැබෙන්නේ? සියල්ල ලැබෙනවා. සියල්ල කිව්වේ ඔබ විවාහ වෙච්ච අරමුණ ඔබට ලැබෙනවා. මොකක්ද අරමුණ? සතුටෙන් ඉන්නනේ. ඒක හම්බ වෙනවා. සමගිය ලැබෙනවා. සොම්නස ලැබෙනවා. ප්‍රීතිය ලැබෙනවා. නොසෙල් වෙන ගතිය ලැබෙනවා. මේ ඔක්කොම මේ මාර්ගය තුල යනකොට ඔබේ ජීවිතේට එකින් එක ලැබෙන දේවල්. අන්නේ දේ ලබා ගන්න තමයි මේ වෙරවීරය දරන්නේ. ඒකට ලස්සනම සූත්‍රය තමයි හොඳම ගැලපෙන සූත්‍රයක් තමයි මම තෝරගත්තේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාස කියන වත්තෝපම කියන සූත්‍රය. මේක අපි නිතර කතා කරන එකක්. අපි මෙහි ධර්ම සාකච්ඡාවේදී දැන් භාගයක්ම මේක කතා කරලා අමාරයි. මොකද සූත්‍රය අපිට සති 20 ගාණක් ගිහිල්ලත් ඉවර කරගන්න බැරි වුණා. ඒ තරම් මේකේ කතා කරන්න අපිට වඩා ගන්න ඒ වගේම අපේ ජීවිතේ හදා ගන්න කාරණා මේකේ තියෙනවා. මේක කෙලින්ම අපි කතා කරන්නේ ලෞකික ජීවිතය හොඳට සාර්ථක කරගෙන එතන නිවිලා. එතන කෙලෙස් අඩු බවක් ඇති කරගෙන ඉස්සරහට යන්නේ. ඒ තුලම තමයි අපි ධර්මයේ මේ දැනගන්නේ. නැතු මේ වෙනම වඩන එකක් නෙමෙයි, පැත්තකට වෙලා වාඩි වෙලා කරන එකක් නෙමෙයි. ඔබ ගත කරන ජීවිතේම වැඩපොළ කරන ගමන්ම, අතු ගාන ගමන්ම, වළං හොදන ගමන්ම, උයන ගමන්ම, ඒ හැම එකක් කරන ගමන්ම ඔබට තියෙන පිළීම, ඔබට තියෙන දුක එන වෙලාව තුල හඳුනගෙන නැති කරගන්න තමයි මේ මග කියලා දෙන්න උත්සාහ කරන්නේ. භාග්‍යතුන් වහන්සේ ওই ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවක භික්ෂුන් වහන්සේලා අමතලා හරි ලස්සන උපමාවක් කියනවා. මහණෙනි, යම් වස්ත්‍රයක් තියෙනවා. ඇඳුමක්. දැන් ඔබ ඇඳුම් හොදනවානේ. දැන් අපි ඇඳුම් හොදන්නේ කිලුටු වෙන නිසානේ, පැල්ලම් තියෙන නිසානේ. ඒ පැල්ලම් තියෙනකොට විවිධ දේවල් ගෙනහල්ලා අපි මේ පැල්ලම් අයින් කරන්න පුළුවන් කියලා ලෝකේ යමක් කියනවනම් ගෙනහල්ලා අපි පිරිසිදු කරනව නේද? එහෙනම් අපි නිතරම කරන්නේ වස්ත්‍ර පිරිසිදු කරන එක අපි කරනවා. භාග්‍යතුන් වහන්සේ කියනවා මේ ලෝකේ පැල්ලම් ගැහිච්ච දවල වස්ත්‍රයක් තියෙනවා කියලා හිතන්නකො. සුදු රෙද්දක් තියෙනවා පැල්ලම් ගැහිලා. හැබැයි තව කෙනෙකුට ඕනි මේක පාටකට හරවන්න. අපිට නිල් පාට හරි, රතු පාට හරි, ලාපොළ පාට හරි, මොකක් හරි හොඳ සුන්දර පාටකට හරවන්න හිතන හැබැයි පැල්ලම් ගිහින්. කවුරු හරි මේක කොළ පාට කළත්, නිල් පාට කළත්, රත්තරම් පාට කළත්, රිදී පාට කළත් මේ වස්ත්‍රයේ පැල්ලම් තියෙන නිසා බබලයිද? බබලන්නේ නැහැ. මේක සුන්දර වෙයිද? සුන්දර වෙන්නේ නැහැ. අර පාට අතරින් පැල්ලම් ටික අපිට පේනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, අන්නේ වගේ මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. ඒ වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. මොන වගේද? පංචශීලයක් නැති, ගුණධර්මයක් නැති, හිත අපිරිසිදු කරගත්ත, පාරිශුද්ධ භාවයක් නැති මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු කොයිතරම් බැබලෙන තැන් ඉල්ලුවා, කොයිතරම් ප්‍රසන්න තැන් ඉල්ලුවා, කොයිතරම් සතුට ඉල්ලුවත් ලැබෙන්නේ නැහැ. දැන් ලෝකේ ඉන්න හැමෝම සතුටින් ඉන්න කැමතියි. හැබැයි ජීවිතේ පැල්ලම් නම් තියෙන්නේ. ජීවිතේ සතුට නැති කරන දේවල් නම් හදාගෙන තියෙන්නේ. දුරාචාරකම් ටික නම් තියෙන්නේ. අයහපත් දේවල් නම් තියෙන්නේ. නිතරම පිරිසිදු කරන්න තියෙන වෙලාවෙත් අපිරිසිදු කරගන්න එක නම් කරන්නේ. දැන් පිරිසිදු කරන්න තියෙන වෙලාවෙත් මොකද කරන්නේ? අපිරිසිදු කරගන්න එක නම් කරන්නේ. පැල්ලම් ටික මකන්න උවමනාවක්ම නැත්තම්. ඒ මිනිස්සයා දිව්‍ය ලෝකයක් ඉල්ලුවත්, බ්‍රහ්ම ලෝකයක් ඉල්ලුවත්, ආපහු මනුස්ස ලෝකයක් ඉල්ලුවත් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ මොකක්ද? සතර අපායක්. දැන් ඔය උපමාව හොඳට මතක තියාගන්න. පැල්ලම් සහිත වස්ත්‍රයක් කොයිතරම් පාට ගැන්නුවා. කොයිතරම් පාට, ඒක ධනෙන්, බලයෙන්, නිලතල වලින් මේ අහවල් නිලතලයේ දරන කෙනා, අහවල් විධායක කෙනා, අහවල් බලයේ තියෙන කෙනා, අහවල් රටේ නායකයා මොනවයින් අපි පාට කරන්න හැදුවත් මේ ලෝකේ. මතක තියාගන්න පැල්ලම් ගැහිච්ච චරිතයක්. එයා තමන්ගේ හදවතනේ දන්නේ. තමන් තමා දන්නේ. එහෙම වෙච්ච චරිතයක් නම් මතක තියාගන්න එයා කැමති වෙන්න ඕනි බබලන්නෙම නැති තැන. මේ ජීවිතේ හරි ලස්සනට ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි මේ අවුරුදු 60 70කට විතරයි. ආපහු ගිහිල්ලා මහා දුකකට වැටෙන්නේ. එහෙම තියෙන. ඒ නිසා මතක තියාගන්න ඔය උපමාව. තව භාග්‍යතුන් වහන්සේ කියනවා තව ඒ උපමාවම අරන් කියන මහණෙනි, හොඳ දවල වස්ත්‍රයක් තියෙන පැල්ලම් එකක්වත් නැහැ. කවුරු හරි මේක පාට කරනවා නම්, නිල් පාට, කොළ පාට, මොනකක් හරි පාටකට හරවනවා නම් මහණෙනි, ඒ වස්ත්‍රය තවත් බබලනවා. ඇයි ඒ තවත් බබලන්නේ? ඒ වස්ත්‍රය කිලුටු නැති බවක් නැහැ. ඒක හැම තැනම සුන්දරත්වයක් තියෙනවා. ඕනම පාටක් ඒකට ගැලපෙනවා. අන්න ඒ වගේ මහණෙනි මේ ලෝකේ හොඳට හිත පාරිශුද්ධ කරගත් උතුම ඉන්නවා.
පාරිශුද්ධ භාවයට පැමිණෙන්න වෙරවීරිය දරන උත්තමයෝ මේ ලෝකේ ඉන්නවා. අන්නේ අය මරණින් මත්තේ කාන්තෙන් දිව්‍ය ලෝකය. මරණින් මත්තේ කාන්තෙන් බ්‍රහ්ම ලෝකය. මේ භවයේම කෙලෙස් දුරු කළා නම් රහත් භවයට පත් වෙනවා. ඒ තරම් ශ්‍රේෂ්ඨයි. ඇයි ඒ පැල්ලම් නැහැ? එහෙනම් පැල්ලම් සහිත වස්ත්‍රයක් නම් ඔබ ඒ පැල්ලම් සහිත වස්ත්‍රය පිරිසිදු කරන්න නම් මොකද කරන්නට ඕන? ඒ පැල්ලම් සහිත වස්ත්‍රය පිරිසිදු කරන්න නම් අපි මොකද කරන්න ඕන? අපි ඒ පැල්ලම් ටික අයින් කරන්න ක්‍රමය දැනගන්න. පැල්ලම් ටික අයින් කරගන්න ක්‍රමය දැනගන්න. පැහැදිලිද? බුද්ධික මහත්තයා අහලා තියෙන මොකක් හරි? ගරු ස්වාමීන් වහන්සේ සමා වෙන්න. යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ ජීවිත කාලය තුළදී යම් ආකාරයක වැරදි ක්‍රියාවක් හෝ බුදුදහම පිළිගන්න ආකාරයකට යම් ආකාරයක වැරදි ක්‍රියාවක් හෝ නැත්නම් අසත් ක්‍රියාවක් සිදු කිරීමෙන් අනතුරුව ඔහු එය තේරුම් ගැනීමක් සිදු කොට ඉන්පසු ඒ වගේ වරදක් කිසිම අවස්ථාවක සිදු නොවනවා නම් ඒ වගේ අවස්ථාවක ගරු ස්වාමීන් වහන්සේ අපිට බුදුදහම තුළ ඒ පුද්ගලයා සම්බන්ධයෙන් අපිට කුමන ආකාරයක ඔහු සම්බන්ධයෙන් ඔහු ජීවිතය තුළ ඔහුට හැකියාවක් තියනවද සතුට කියන කාරණය විශේෂයෙන් තමාගේ නිවීම අවබෝධ කර ගැනීමේදී ඔහුට එය කොහොමද බලපෑමක් සිද්ධ වෙන්නේ සහ එය අමතක කර නැත්නම් එය පසුකොට කොහොමද ඔහු නිවීමක් අවබෝධ කරගන්න මොකක්ද ඔහුට තියෙන මාර්ගය? ගොඩක් ස්තුතියි ස්වාමීන් වහන්සේ. හොඳම ප්‍රශ්නයක් හොඳම වෙලාවක ඇහුවා. මොකද ඕකත් විස්තර කරන්න හිටපු එකක් අමතක වෙලා තිබුණා. හොඳම වෙලාවක ඇහුවේ. දැන් ගොඩාක් අය හිතනවා අතීතයේ සිහි කරනවානේ. අතීතේ මම මෙච්චර වැරදි කරලා තියෙනවා. මගේ අතින් මෙච්චර අතපස් වෙලා. දැන් නම් ඉතින් හොදක් කරලා වැඩක් නැහැ වගේ වීඩියෝ වල ලෝකේ ඉන්නවා. කියන්නේ එහෙම එකක් තියෙනවා. දැන් අපි වැරදි කරලානේ තියෙන්නේ නරක දේවල් කරලානේ. දැන් ওই නිවීමක් අපිට ලැබෙන එකක් නැහැනේ. අපිට සැනසීමක් හොයන්න බෑනේ. මේ මග ගියාට වැඩක් නැහැනේ කියන අර ඍණාත්මක පැත්තට යනවා. එතකොට මතක් කරගන්න අඟුලිමාල හාමුදුරුවෝ. එතකොට මතක් කරගන්න සරකාණි බමුණ. අඟුලිමාල හාමුදුරුවෝ ඒ තරම් මහා දාමරික වැඩ කරලා මිනිස්සු මරා ඉඳලා නිවෙන්න පුළුවන් වුණා නම් මේ ලෝකේ ඊට වඩා දරුණු වැඩ කරපු අය ඉන්නවද? එච්චර දරුණු වැඩ කරපු අය නෑ නිවෙන්න පුළුවන්. සරකාණි කියන්නේ සෝවාන් වෙන්න ඉස්සෙල්ලා වෙනකම්ම බීගෙන හිටපු කෙනෙක්. සරකාණි සෝවාන් වෙන දවසේ තමයි බීලා හිටියේ නැත්තේ. ඒ වෙනකම්ම ජීවිතේ බීපු කෙනෙක් තමයි සරකාණි. එතනින් පස්සේ නිවැරදි වුණා. නම් භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනට මේක කියනවා. අතීතයේ සිහි කළාට කමක් නැහැ. අතීතයේ කුණු ටික අයින් කරන්න. වැරදි වෙන්න පුළුවන්. මේ මොහොත වෙනකම් වැරදි කරන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කර්මය වෙනස් කරන ක්‍රමය. ඔක්කොම කර්මයෙන් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නෑ. කර්මය වෙනස් කළ හැකි. නැත්තම් අඟුලිමාල හාමුදුරුවෝ සසරට වැටුණා නම් හදිසියෙන් හරි සෝවාන් මේ රහත් භාවයට පත් වෙන්නේ නැතුව මැරුණා නම් ඒ කාන්තෙන් සතර අපායේ අපි මේ ධර්ම සාකච්ඡා කරන වෙලාවෙත් සතර අපායේ ඉන්නේ. එහෙම වුණා නම් එතකොට භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක්. ඔබගේ අතින් මොන වැරද්දක් වුණත් ඉක්මනින් සසරෙන් ගැලවෙන්න අහෝසි කර්ම වෙනවා. අහෝසි කර්ම කියන්නේ රහත් වුණාට පස්සේ ඒක විපාක දෙන්න විදිහක් නෑ. සෝවාන් වුණාට පස්සේ විපාක දෙන්න විදිහක් නෑ. ඒ නිසා ඒක ඉබේම අහෝසි වෙනවා. ඒ බලවත් කුසලයක් තියෙනවා. මතක තියාගන්න ජීවිතේ කොයි තරම් වැරදි වුණත් මේ මොහොත තුල නිවැරදි වෙන්න එච්චරමයි කරන්න ඕනේ. මේ මොහොත තුල නිවැරදි වෙන්න අතීතයේ සිහි කරලා ඒව ගන්න. වැරදි වෙන්න පුළුවන්. වැරදි වෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නේ. භාග්‍යතුන් වහන්සේගේ දහම තියෙන්නේ මොකටද? වැරදි වෙන මිනිස්සුන්ට ඒ වැරදි අවබෝධ කරලා ඒ මගින් ආයති සංවරය පිටවන්න. එහෙනම් ලෝකේ වැරදි වෙනවා මේ හිත එහෙම එකක්. මේ හිත සතර අපායට අදන් යන්න දක්ෂ නිසා. අයි මේක ගලවන්න දක්ෂ නේ. එහෙනම් අපි අතින් එමට වැරදි වෙලා යනවා. ඒ වැරදි දැන් හිතන්නවත් එපා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අතීතයේ සිහි කරන්න හොඳ ටික විතරක් ගන්න. ඒ ටික වඩාගෙන ඉස්සරහට යන්න. අතීතයේ සිහි කරද්දී ඔබට දැනෙන දේවල් දුකක් නම් ඒ දැනෙන දේවල් වේදනාකාරී දේවල් නම් කරපු නරක වැඩ ටික නම් මතක් වෙන්න මතක තියාගෙන ඒක අදින් අවසන් කරන්න. වැඩක් නෑ.
අපි මෙතන ඉන්න අපි හැමෝගෙම ජීවිතවල වැරදි වෙලා තියෙනවා. මේ මාගේ ජීවිතවල පවා අතීතයේ ඕන තරම් වැරදි වෙලා තියෙනවා. හැබැයි ඒ වැරද්ද තුල හිටියොත් මොකද වෙන්නේ? ඒකම කර කර ඉස්සරහට ගියොත් සතර අපායට යන්න හේතුවක් හදනවා. එහෙනම් මේ වෙලාවේ අපි උත්සාහ කරන්න ඕනි ඒක විපාක දෙන්නේ නැති තත්ත්වයටපත් කරන්න. කොහොමද නැති තත්ත්වයටපත් කරන්නේ? දැන් අර වෙන ආගම් වල වගේ සමා කරලා නිදහස් කරන එකද? ඒව කරන්න බෑ ලෝකෙ. එහෙනම් බලවත් කුසලයක් කරන්න. බලවත් කුසල මොනවද? මෛත්‍රී චිත්තය ඇති කරගන්න, ලෝකේ විදර්ශනා කරන්න. මේවා දකින්න පින්නතුනේ ඒ ගොඩනගෙන කුසලයේ මෙච්චරයි කියලා කියන්නේ. ඒ කුසලයේ තුල ප්‍රඥාව තුල ඔබට අර පුංචි වෙච්ච අකුසල් වලට විපාක දෙන්න ඉඩක් නෑ. ඒ කුසලයේ බලවත් කුසලයේම තමයි විපාක දිදී යන්නේ. ඒ විපාක දිදී යන අතර වාරයේතර උත්සාහවන්ත වෙන්න ඕනේ ඉක්මනින් සසරෙන් ගැලවෙන්න. නිසා මතක තියාගන්න වැරදි වුණාට අංශු මාත්‍රයක් හිතන්න එපා වැඩක් නෑ. අතීතේ වැඩක් නෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ මොහොත තුල ජීවත් වෙන්න. අතීතයක් ඕනිම නෑ. අතීතේ වෙච්ච ඒවා හිතන්න ගියොත් පින්නතුනේ සංසාරේ මොනතරම් භවවල අපි අකුසල කළාද? මොනතරම් භවවල අකුසල කළාද? වැඩක් නෑද? කරපුවා වෙලා ඉවරයි. වෙච්ච දේවල් ගැන පසුතැවෙන්න තරම් අපි අනුවන නොවෙමු. අපි හරි ප්‍රඥාවන්ත වෙමු. මොකක්ද? මේ මොහොත තුල ධර්මයේ දැන්. අතීතේ වෙච්ච දේවල් පැත්තකින් තියන්න දැන් නිවැරදි වුණා එච්චරයි. ඔබ මේ මොහොතේ නිවැරදි වුණොත් මේ මොහොතේ නිවැරදි නම් මේ මොහොතේ මැරෙති ඒක නම් හිතෙන්නේ සුගති ඒකාන්තයෙන් සුගති. ඇයි ඔබ මේ මොහොත තුල නිවැරදි දේ නම් මතක් කරගන්නේ. මේ මොහොත තුල වඩපු ඒ සතර සතිපට්ඨානය නම් 100ට එන්නේ. අර අකුසලේ නෙමේ විපාක දෙන්නේ ඉස්සෙල්ලා. මේ බලවත් කුසලේ මම ඔක ඔබට ගිය සතිය හෝ ඉතිසල සතිය කියලා දුන්නා නේද? අර මරණ මොහොතේ කොච්චර පින් කරලා තිබුණත් සමහර වෙලාවට මතක් වෙන්නේ අකුසලයක්. ඒක අනුව ගිහලා සතර පායට වැටෙන්නත් පුළුවන් කියන්නේ. මොනතරම් අකුසල් කරපු කෙනෙක් වුණත් අවසාන චුතිසිත විදිහට එන්නේ කුසලයක් නම් සුගති භවයකට ගේන්නත් පුළුවන් කියන්නේ. එහෙම පුළුවන්කමක් තියෙනවා. ඒකෙන් කියන්නේ කරපු අකුසලයේ ගෙවෙනවා කියන එක නෙමෙයි. ඒක අපි යටපත් කරනවා. ඒක මතුවෙන්න දෙන්නේ නැතුව කුසල්ම වඩා යනවා ඉස්සරහට. ඒ නිසා මතක තියාගන්න ඔබට නිවැරදි වෙන්න යම් හිතක් යම් වෙලාවක ආවද එතන ඉඳන් පටන් ගන්න ඉස්සරහට කාගෙන යන්න. කුමක් සඳහාද? නිවීම සඳහා. මතක තියාගන්න භාග්‍යවතුන් වහන්සේ ළඟට ආපු අය දිහා බැලුවම ඔබට හිතේ ඒ අය කොහොමද නිවන් දැක්කේ කියලා. අද එහෙම පන්සලකට ආවොත් ඔබ ගල් ගහලා එළවනවා. ඇයි අම්බපාලිය කියන්නේ මහා ප්‍රසිද්ධ ගණිකාවක්. අම්බපාලිය කියන්නේ භාග්‍යවතුන් වහන්සේ ජීවත් වෙලා හිටපු සුරූපණී දඹදිව ඒ තරම් ලස්සන තරුණියක් හිටියේ නෑ. රජවරු හතර පැත්තට බෙදලා සටන් කළා. රජවරු හතර පැත්තට බෙදලා සටන් කරන ඇයව ලබා ගන්න. අන්තිමට බමුණු මැදිහත් වෙලා මොකද කළේ? ඇය පොදු වස්තුවක් කළා. එතනින් තමයි ඇය පොදු වස්තුවක් බවට පත් වුනේ. අන්තිමට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ඇහිලා ජාති ජරා ව්‍යාධි මරණ ඇහිලා එක පාට යාට ඔක්කොම අතාරලා මහාන වෙන්න දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මහාන කළා. පැවිද්ද දුන්නා. අයි දෙපාරක් හිතුවේ නැහැ. ඇයි? ඇයට හේතු සම්පත් තිබුණා. අද කාලේ එහෙම මහාන කළොත් මොනව වේද? ඇයි අද ලෝකයා හදාගෙන තියෙන දේව හිතන්නවත්. අඟුලිමාල හාමුදුරුව අද මහාන කරගත්තා නා. මේ ඉන්න බෞද්ධයෝ කියාගෙන ඉන්න ඔක්කොම අතෑරලා යන්නේ නැද්ද? මේ නරක කරන මේ මිනි මරුව මහාන කරගෙන මිනි මරුවන්ට මේ සැනසීම දීලානේ. ඒ කියන්නේ ලෝකයා හිතාගෙන ඉන්න වැරද්දක් කළොත් ඌ මැරෙනකන් ඒ වැරද්ද කරපු එක. තේරෙනවද? ඉතින් ඔන්න ඔය කියන මුලාවෙන් මිදෙමු අපි. ලෝකයා අපිට වැඩක් නෑ. හොඳ කරලා එක වැරද්දක් කළොත් මැරෙනකන් ඒ වැරද්ද නෙමෙයිද කියන්නේ ඊට පස්සේ. ඒ තරම් අඳබාල ජනය මේ ලෝකේ. ඇයි අර කරපු හොඳ ටිකත් අමතකයි එක වැරද්දක් ඇති කෙනෙක්. දැන් ඔබ හොඳට ඉඳලා ඔබ අතින් එක වැරද්දක් වුණා කියලා හිතන්න. දැන් ලෝකයා කතා කරන්නේ ඒක නෙමෙයි. කොච්චර හොඳ කළා ඊට පස්සේ අර වැරද්ද නෙමෙයි ඉස්සරහට දාන්නේ. ඒ තමයි මිනිස්සුන්ගේ හැටි. මිනිස්සු හරි කුහකයි. කුහකත්වයක් මිනිස්සු තුල තියෙනවා. ඒ නිසා අපි වෙර වීරිය දරන්න ඕනි. වෙච්චි වැරදි අමතක කළා. තියෙන හොඳ ටික ප්‍රගුණ කරලා ගියා. ඔය උත්තරේ ප්‍රමාණවත්ද දන්නේ නැහැ බුද්ධිකා මහත්මියට තව විස්තර කරන්න ඕනිද ඒ ගැන? බොහොමත්ම ප්‍රමාණවත් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඉතාමත් පැහැදිලි. ඒක හොඳයි අහපු එක මේ ඒ නිසා ඔබේ කාගේ වුණත් කමක් නැහැ ජීවිතේ වැරදි වුණා නම් ගණන් ගන්න. කාගේ වුණත් කමක් නැහැ. ඔබේ යාළුවෝ ඉන්නව නම් වැරදි වෙලා කියනවා නම් කවුරු හරි අනේ මට දැන් ওই ධර්මය අනුගමනය කළා දෙන අපි වැරදි කරපු අයනේ. හොඳට හිල් වෙන ටොක්ක්ක් කරලා කියලා දෙන්න. එහෙම කියලා දෙන්න සුදුසුයි ඒක. ඒක තමයි කල්යාණ මිත්‍රයා කියන්නේ. දෙයියනේ තේරෙන්නේ නැද්ද කියලා අහන්න. මෙච්චර වාග්යක් ලැබිලා වෙච්චි වැරදි ගැන හිතා ඉන්නේ කි. අන්න එහෙම කියලා දෙන්න.
ගොඩාක් අය තරුණ අයත් එහෙම කියනවා අපිට දැන් ඕව කරලා දැන් අපි අතින් කොච්චර වැරදි වෙලා තියෙනවද දැන් පංචශීලයේ රැක්කට වැඩක් නැහැ. ඒ කියන්නේ තාමත් මරණකම්ම මොකද්ද කරන්න ඕනි? තව අකුසල් වැඩි කරගන්න තමයි උත්සාහයක් දරන්නේ. ඒ නිසා ඔය කියපු කාරණේ හොඳට මානසිකාරය කරන්න හොඳට ප්‍රගුණ කරන්න. දැන් අර වස්ත්‍රය ගැනනේ කියාවි. අපි එතනට ආපහු යන්. දැන් වස්ත්‍රයක් දැන් පැල්ලම් තියෙන එකක් අපි පැල්ලම් මකා ගන්න නම් ඒ පැල්ලම් මකා ගන්න අවශ්‍ය කරන දේ ගන්න. මොකක්ද අවශ්‍ය කරන දේ? සිත අපිරිසුදු නම් අපිරිසුදු භාවය දුරු කරන්න පුළුවන් වෙන්නේ කාටද? ධර්මයට විතරයි. ඒ ධර්ම මාර්ගයේ ගිය යන ඔබට විතරයි. දැන් ධර්මයට විතරයි කියලා කිව්වම ඔබ හිතන්නේ මේක ධර්මයේ ඇවිල්ලා අපිව මේ සුද්ධ කළා දෙයි. එහෙම කන්නේ නෙමෙයි. ධර්ම මාර්ගයේ යන ඔබට පුළුවන්. තමාට පමණයි මේක සුද්ධ කරගන්න පුළුවන්. දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් සුද්ධ කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේලා කරන්නේ සුද්ධ කරන මඟ කියලා දෙනවා. අන්නේ මඟ ගිහිල්ලා සුද්ධ කරගන්න ඕනේ. හැබැයි මිනිස්සු කොයිතරම්නම් අසත්පුරුෂ වෙලාද කියනවනම් සුද්ධ කරන්න තියෙන තැනක් විනාශ කරනවා. අද සාමාන්‍යයෙන් පින්කමක් කරන්න අපි ලාමක තැනකින් අල්ලමුකෝ පුංචිම තැනකින්. දැන් සාමාන්‍යයෙන් ගෙවල් වල 3 මාසෙ 7 දවසේ පින්කම් කරනවනේ. දුරාචාර කමකින් තොරව කරන පින්කම මතක් කරගන්න පුළුවන්. හරි ලස්සන සිදුවීමක් වුණා ඊයේ දවසේ. ඊයේ දවසේ අපේ ස්වාමීන් වහන්සේ නමකට ජායල පන්සලක ගෙදරක බණකට යන්න හම්බුනා. ජායල පන්සලකින් ආරාධනා කරලා ගෙදරට ගියා. ඒ හඳුර ඇවිල්ලා හරි ලස්සනට කියනවා කතාවක්. බණ කියන්න ගිය වෙලාව ඉඳන් මටත් වෙච්ච සිදුවීමක් මම මෙහි ධර්ම සාකච්ඡාවේදී වෙලාවක් කිව්වා. ඒ ගෙදර හිටපු ඔක්කොම බීලා කිව්වා. එක්කෙනෙක් ස්වාමීන් වහන්සේගේ දෙපා මුලම වැටිලා. හිතන්නකො මෙහි මැරිලා 7 දවසක් ගිහිල් 3 මාසයක් හරි 7 දවසක් හරි ගිහිල්ලා මැරිලා ගෙදර ඉන්න ඔක්කොම ටික කරටි කැඩෙන්න ගහලා බනහන්නේ. එක එක වැටෙනවලු. ඊට පස්සේ එක්කෙනෙක් මේ හාඳුරෝ හැරිලා එන්න හදලත් ආපහු ගිහිල්ලා වාඩි වෙලා බණ කියලා ටික වෙලාවක් යද්දි කිව්වේ පංචශීලය ගැනම කියලා. ඉතින් මේ මිනිස්සුන්ගේ දුර්වලකම ඒකනේ ඒක හදන්න කියලා. ටික වෙලාවක් යනකොට එක්කෙනෙක් නැකිලා ගියාලු කාමරේට. ගිහිල්ලා බණ ඉවර වෙලා එනකොට යකඩ පොල්ලකුත් අරන් එනවා. යකඩ පොල්ලකුත් අතේ තියාගෙන එනවලු ස්වාමීන් වහන්සේ ඉන්න තැනට. දැන් ස්වාමීන් වහන්සේ ටිකක් බය වුණා. බය වෙනවනේ ඉතින් යකඩ පොල්ලක් අරගෙන කාමරේ තුලින් ඉඳන් එළියට එනකොට හොඳට බීලා. හැබැයි ඇවිල්ලා ඒ මනුස්සය එතන කැරක් කැරක් ඉන්නකොට එක අම්ම කෙනෙක් ඇවිල්ලා එයා හාඳුරු ගාවට ඇවිල්ලා කිව්වා ස්වාමීනි බය වෙන්න එපා. මෙයාට මේ පිට් එකද මොකද්ද තියනවා කියලා. නමුත් යකඩ පොල්ලක් අරන් ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා තියෙනවා. අයි පිට් එකේ පැත්තකනේ අරකින් ගැහුවොත් එහෙම. දැන් නිකන් හිතන්න මම මේ කතාව ගත්තේ සුද්ධ වෙන්න ඕනි තැනක් නේද එතන. ඒ කියන්නේ තමන්ගේ මනස සුද්ධ කරගන්න හදාගත්ත කරන්නේ. මේ සල්ලි වියදම් කරලා පින් කරන්නේ මොකටද? තමන්ට පිනක් කරන්නනේ. හැබැයි එතන පිනද කරලා තියෙන්නේ. පින නෙමෙයි පින්නතුනි ගෙවා ගන්න බැරි අකුසලයක් කරගන්න. සුද්ධ වෙන්න තියෙන තැන් සුද්ධ කරගන්න තරම් කල්යාණ මිත්‍රයෝ කවුද නැත්තේ? කල්යාණ මිත්‍රයෝ. ඒ දවස් එක දවසක් බොන්න නැතුව ඉන්න බෑ කියන්නේ. අයි නිවන් දකින්න පුළුවන්. එක දවසක් බොන්න නැතුව ඉන්න පින් කරන දවසේ දාන දෙන දවසේ ඉන්න බෑ කියන්නේ. ඕව දැකලා අපි කවුරුවත් කලකිරෙන්න එපා. ලෝකේ හැටි එකයි. ඔබ ඒකට ගැටෙන්නත් එපා. එහෙම තැන් දැක්කම ඔබට හොඳ නම් කමක් නැහැ. එච්චරයි. ඔබට හොඳ නම් කමක් නැහැ. ඒක දැකලා හිතන්න ඕනේ අනේ දෙයියනේ මම එහෙම නොවුනනේ කොයිතරම් ශ්‍රේෂ්ඨද. මට ඒ අවබෝධය තිබුණානේ ඒක හොඳ නෑ කියලා මට තේරුණානේ. මම කොයිතරම් ශ්‍රේෂ්ඨද. ඔබ තුල තියෙන ශ්‍රේෂ්ඨත්වය දකි. ඔබේ තියෙන උතුම්කමම දකින්නේව දකිද්දී දෙයියනේ පිනක් කරද්දී අපි මේ වගේ දේවල් නම් කරන්නේ නෑනේ. කොයිතරම් වටිනවද? අන්නේ දේම නැවත නැවත දකින්නට ඕන. නැත්තම් ලෝකේ නම් අපිට හදන්න බෑ. ඒ නිසා පැල්ලම් මකන්න තියෙන තැන පැල්ලම් ඇති කරගන්න හේතු වෙන දේවල් තමයි ලෝකයා කරන්නේ. ඔබ එහෙම නොවෙන්න. ඔබේ ගෙදර යම් දවසක පිනක් කරනවා නම් සතියක් පුරා පංචශීලයේ රකින්න අදිෂ්ඨාන කරන්න. ඒ පිනේ බලවත්කම මෙච්චරක් කියලා කියන්න බෑ. අදිෂ්ඨාන කළා රකින්න පින්කම දවසේ පින්කමක් කරන්න. ලෝකෙට පේන නෙමෙයි. හොඳට සූදානම් වෙන්න, හොඳට වතාවත් කරන්න, බණ අහන වෙලාවක නම් අනිත් අය බණ අහන විදිය වැඩක් නැහැ. ඔබ හොඳට මිනිස්සුන්ට බණ අහන්න සූදානම් කරන්න. ඔබ ගෙදර වැඩ ඔක්කොම නවත්තලා ඉස්සරහින්ම ඇවිල්ලා ස්වාමින් වහන්සේ ළඟින්ම ඇවිල්ලා වාඩි වෙන්න බණ අහන්න. කුස්සිය පෙල්ලුවත් කමක් නැහැ. කැම ටික කවුරු හරි අරන් ගියත් කමක් නැහැ. ඔබ ඇවිල්ලා ඉස්සරහින්ම වාඩි වෙනවා මොකටද? බණ අහන්න.
මොකද මේ බණ කියන්නේ මට බණ කියන්නේ මේ ස්වාමීන් වහන්සේ ගෙදරට ආවේ. එහෙම හිතාගෙන ඉස්සරහා වාඩි වෙලා ඉවර වෙනකම් බණ. ඒ තමයි පින්කම් කරන අය. ඒ තමයි පාරිශුද්ධත්වය ඇති කරගන්න වෙර වීර්ය දරන. පිරිසුදු වෙන්න වෙර වීර්ය දරන අය තමයි. එහෙනම් වස්ත්‍රය කිලුටු කරන්න එපා පිරිසුදු කරන්න තියෙන තැන. මඩේ ඔබන්න යන්න එපා වස්ත්‍රය පිරිසුදු කරන්න තියෙන තැන. එහෙනම් මේ ලෝකේ ඉන්නවා පාරිශුද්ධ මිනිස්සු පාරිශුද්ධ භාවයේ නැති කරගත්ත කැලල් තියෙන මිනිස්සු. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ පාරිශුද්ධ භාවයේ නැති කරන මිනිස්සුන්ගේ සැනසීම නැති කරන ශාන්තිය නැති කරන සතුට නැති කරන කාරණා ටික. මොකද හිතේ සැනසීම නැත්තම් හිතේ සැහැල්ලුව නැත්තම් සතුටක් තියෙන්නේ. සතුටක් නැහැ. හිතේ තියෙන පෙළීම නම් දුක් වීම නම් එයාට සතුටක් කොහෙත්ම නැහැ. හැබැයි සැනසීම තියෙනවා නම් සැහැල්ලුව තියෙනවා නම් එයාට සතුටක් තියෙනවා. මම මෙහෙම එකක් කියන්නම්කෝ. සමහර වෙලාවට ඔබම කියනව නේද මේ වගේ කතා. පන්සලයක ගිහිල්ලා බෝධියක් ගහවා වාඩි වෙලා ඉන්න තරම් සැනසීමක් කොහෙවත් නැහැ කියලා. එහෙම කතාවක් සමහරලාට කිය ශ්‍රී මහා බෝධියට ගිහිල්ලා ඉන්නකොට දැනෙන සැනසීම. රුවන්වැලි සෑය ගාවට ගිහිල්ලා දැනෙන සැනසීම. එහෙම එකක් කියනව නේද? හැබැයි කවමදාවත් උත්සාහ කරලා තියනවද එතන දැනෙච්ච සැනසීම ගෙදර හදාගන්න? නෑ නේද? ශ්‍රී මහා බෝධිය ගාව දැනෙච්ච සැනසෙල්ල ඒ සාන්තිය ඒ සතුට ගෙදර හදාගන්න හැදුවද? නෑ. ඇයි එතනදී සතුට දැනුනේ? එතනදී කෙලෙස් ආවේ නෑ. එතනදී දුක ආවේ නෑ. එතනදී පෙලෙන්න හේතු නෑ. ඔබව දුකටපත් කරන අය එතන හිටියේ නෑ. එතන ඔබට දකින්න තිබි ශාන්ත දේවල් විතරයි. ඉතින් මේ සිතුවිලි ටිකම ගෙදර ඇති කරගන්න බැරි අය. ධර්මයේ පිළිබඳ අවබෝධයක් නෑ. එතනට ගියාම වස්ත්‍රය ටිකක් පිරිසිදුයි වගේ. ගෙදර ආවම ආපහු පැල්ලම් ගහනවා. ආපහු කොහේ හරි ගියාම ටිකක් පිරිසිදුයි වගේ. ආපහු ගෙදර ආවම පැල්ලම් ගහනවා. ගෙදර තියෙන වස්ත්‍රය පිරිසිදු කරගන්න. ඒ තමයි ඔබේ සිත පාරිශුද්ධ කරමින් ඉන්න තැන ඉඳන්. ඔබ ඉන්න ගෙදර ඉඳන්ම ඉන්න තැන ඉඳන්ම හිත පාරිශුද්ධ භාවයට පත් කරන්න අපි වෙර වීරය දැරිය යුතුමයි. ඒ නිසා පින්වත්නි මේ සිත අපිරිසුදු කරන කාරණා 16ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. කාරණා 16ක් අපිරිසුදු කරන ඒවා. ඒ ටික හොඳට දැනගෙන අවබෝධ කරගෙන මේ එකකටවත් ඔබේ හිත අපිරිසුදු කරන්න දෙන්නේ නැති වුණොත් වලක්වා ගන්න පුළුවන් වුණොත් වීරිය වඩන්න පුළුවන් වුණොත් මතක තියාගන්න භාග්‍යතුන් වහන්සේ පෙන්වපු සුරපුරයේ ගෙදර නිර්මාණය. සුරපුරයේ ගෙදර නිර්මාණය. ඒ නිසා අපි ඒ කාරණා එකින් එක ලබන සතියේ ඉඳන් කතා කරමු. අද එකක් ගත්තොත් අපිට මේ විනාඩි කිහිපය තුළ හැරෙන්නවත් බෑ. තාම අපි මේ සූත්‍රයට ප්‍රවේශයක් විතරයි ගත්තේ. අපි ලබන සතියේගේ පළවෙනි කාරණේ විග්‍රහ කරනවා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අවිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝ. මේ සිත අපිරිසිදු කරන ප්‍රධානම කාරණය තමයි අවිද්‍යාවත් විෂම ලෝභයත්. ඔය දෙක ගැන කතා කරන්න අපිට පැය දෙක තුනක්වත් අඩුම ගානේ ඕනි නිසා අපි ඒක ලබන සතියේ කතා කරන්න තියාගෙන අපි මේ වෙලාවේ ඔබට තියෙන ගැටලු කතා කරමු. මොකද ගැටලු කතා කරමු කියන්නේ මේ ටික දැන් සාකච්ඡා කරන්නේ ප්‍රවේශයක් විදිහට. ප්‍රවේශයක් විදිහට කතා කරපු ඒවත් එක්ක ඔබට යම් ගැටලුවක් ඇති වුණා නම් ඔබට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳ ගන්න මේ කාරණා වලට සම්බන්ධව ඒ ටික අනිවාර්යෙන් අහන්න. එතකොට අපිට ඒ ටික සාකච්ඡා කරගෙන මේ ඉතුරු කාලය වැය කරන්න පුළුවන් එකට. එහෙනම් ඔබට ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න කියලා මතක් කරනවා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ධර්ම දේශනාවේදී ඉදිරිපත් කළ ආර්ය මෛත්‍රී පිළිබඳව මම හිතන්නේ මේ අපේ ධර්ම සාකච්ඡාවේදී අපි සජීවීව හමු වෙන අවස්ථාවන් වලදී මම හිතන්නේ ඒ ඉන්න පින්නතුන් මේ පිළිබඳව හොඳින් දන්නවා. නමුත් මම හිතන්නේ අපි මේ විද්‍යුත් මේ සාකච්ඡාව තුළ අපි ආර්ය මෛත්‍රිය පිළිබඳව සාකච්ඡා කළේ නැහැ කියලා මම හිතන්නේ. ඉතින් මම හිතන්නේ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ඔබ වහන්සේට මම හිතන ගෞරවයෙන් ආරාධනා කරනවා. මම හිතන්නේ මේ සාකච්ඡාවෙත් ඒක කරන්නේ නැති කියලා. එහෙනම් අපි මේ අපේ පන්සලේ කරන ධර්ම සාකච්ඡාවේදී සාකච්ඡා කරන්නේ නැති. ආර්ය මෛත්‍රිය කියන්නේ ආර්ය උතුමන් වහන්සේලා තුළ තියෙන මෛත්‍රිය. ඒක හරි අමුතු එකක්. ඒ මෛත්‍රිය අපි සෙනෙහස කියලා ගමු, ආදරය කියලා ගමු. ඒ වගේ මහා වෙන කෙනෙක් දකින්න නැති විදිහට ලෝකයක් වගේනවා. ලෝකයට මෛත්‍රිය කරනවා, කරුණාව දක්වනවා. කියන්නේ භාග්‍යතුන් වහන්සේට තරණකාරයෝ මේ ලෝකේ නෑ.
අකමැති අය ලෝකේ නැහැ. භාග්‍යතුන් වහන්සේට නිඳා කරන අය ඉන්නවා. භාග්‍යතුන් වහන්සේව ඝාතනය කරන්න අය ඉන්නවා. භාග්‍යතුන් වහන්සේට වෛර කරන අය ඉන්නවා. හැබැයි පෙරලා භාග්‍යතුන් වහන්සේ ලෝකයට වෛර කරන්නේ නැහැ. ආර්ය උතුම ලෝකයට වෛර කරන්නේ නැහැ. අන්න ඒ වගේ අපිටත් පුළුවන් වෙන්න ඕනි ලෝකෙට මෛත්‍රිය කරන්න. ඒ කියන්නේ ඔබ යම් මෛත්‍රියක් වඩනවා නම් ඔබට මේ ලෝකයේ තරහකාරයෝ ඉන්න බෑ. වෛර කරන මිනිස්සු ඉන්න බෑ. එයා අල්ලපු ගෙදර කෙනා වෙන්න පුළුවන්, සමාජයේ කෙනෙක් වෙන්න පුළුවන්, ගමේ කෙනෙක් වෙන්න පුළුවන්, කවුරුවත්ම ඉන්න බෑ. කවුරු හරි ඉන්නවා නම් ඔබට මෛත්‍රිය වඩන්න බෑ. ආර්ය මෛත්‍රිය කියන එක වඩන්න බෑ. මොකද ආර්ය මෛත්‍රිය තුල එයාට හතුරු නැති වෙනවා. ඒක භාග්‍යතුන් වහන්සේලාගේ රාතන් වහන්සේලා ලෝකෙට පෙන්නපු මෛත්‍රිය කරුණාව තමයි දක්වන්නේ. හැබැයි ඒක අපිට දක්වන්න ලේසි නෑ. හැබැයි අපි උත්සාහ දරන්න ඕනි අන්නේ ආර්ය මෛත්‍රිය දක්වන්න. ඒකේ හරි ලස්සන දෙයක් තියෙනවා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේලාගේ මෛත්‍රිය කරුණාව තුළ ඒ සෙනෙහස තුළ හරි සුන්දර දෙයක් තියෙනවා. දැන් නිකන් හිතන්න ඔබ ඔබේ ස්වාමියාට බිරිඳට ආදරය කරන්නේ කුමක් නිසාද කියලා. දැන් ලෝකයේ මිනිස්සු පෙරලා අනිත් අයට ආදරය කරන්නේ කුමක් නිසාද? පෙරලා ලැබෙන දේත් එක්ක නේද? ඔබ නිකන් හිතන්න ඔබට වැඩිපුරම සලකන කෙනෙක් ඉන්නවා. වැඩිපුරම සලකන කෙනාට වැඩිපුර ආදරේ නේද? අඩුවෙන් සලකන කෙනාට අඩුවෙන් ආදරේ. බනින් නැති කෙනාට ආදරෙන් කතා කරන කෙනාට එහෙනම් ඔබට පෙරලා යමක් ලැබෙනවා නම් නේද පෙරලා ඔබ යමක් දෙන්නේ. ඔබ ආදරය හෝ සෙනෙහස හෝ පෙරලා දීලා තියෙන්නේ ඔබට ලැබෙන දෙයට සාපේක්ෂව. අඩුවෙන් දෙන කෙනාට අඩුවෙන් ආදරය. දැන් හිතන්න වැඩිපුරම ආදරෙන් ඉඳලා කෙනෙක් මැරෙනවා. ඒ කෙනෙක් මැරුණොත් මොකද කියන්නේ? අනේ මට අහවල් දේ දීපු කෙනානේ අහවල් සැලකිල්ල කරපු කෙනානේ. අන්න එහෙම කිය අඬනව නේද? කිසිම දෙයක් සලකපු නැති බැනපු කෙනා මැරුණොත් ඔක මැරිච් එක හොඳයි කියනවා නේද? එහෙනම් ලෝකේ ඔබ කියන ආදරය ඔබ ලෝකේ කතා කරන සෙනෙහස ඒක ආත්මාර්ථකම්. ඔබ දරුවට තියෙන සෙනෙහස පවා ආත්මාර්ථකම්. ඔබට තේරෙයි අපි ඒක වෙන දවසක කතා කරනවා. ඒක ආත්මාර්ථකාමී වෙන්නේ කොහොමද? ඒතර භාග්‍යතුන් වහන්සේගේ මේ කතා කරන මෛත්‍රිය, භාග්‍යතුන් වහන්සේගේ මේ කතා කරන කරුණාවත් ඔබට වෛර කරන කෙනාටත් පතුරවනවා. ඔබට බයින කෙනාටත් එක වගේ පතුරවනවා. හරියට භාග්‍යතුන් වහන්සේ රාහුල කුමාරයාටත් දේවදත්ත හාමුදුරුවන්ටත් එක වගේ සැලකුවා වගේ. ඒ තරම් දුරට යන්න අමාරුයි තාම. හැබැයි අපි උත්සාහයක් දරන්නට ඕන. මොකද ඔය ආදරය සෙනෙහස ගැන වෙනම මාතෘකාවක් විදිහට කතා කළ යුතු එකක්. අපි ඒකත් ඉස්සරහට කතා කරන්න මතක තියාගමු. දැනට ආර්ය මෛත්‍රිය කියන එක මෙහෙම වටහා ගන්න. ඒ තමයි මේ ලෝකේ ඉන්න ඔක්කොම සියලු දෙනාම එක විදිහට දකින්නේ. එක විදිහට කරුණාව දක්වන විදිහ. එක විදිහට මෛත්‍රිය දක්වන විදිහ. එක්කෙනෙකුට වැඩිපුර එක්කෙනෙකුට අඩුයි. එහෙම එකක් නෑ. ඔබට මේ මෛත්‍රිය වඩන්න ගත්තම එකදු තරහකාරයෙක්වත් නැහැ. පාරේදී දැක්කම තරහකාරයත් එක්කත් ඉනාව. අයි තරහකාරයෝ නෑ. දැන් ඔබ හිතයි කොහොමද එහෙම කරන්නේ? එහෙම බෑනේ අපිට වෙවුලනවානේ අපිට දැක්කන් දැනෙනවනේ. ඔබට තව සති 3ක් යනකොට ඕක හරියනවා. ඇයි සති 3ක් යනකොට හරියනවා කියන්නේ? අපි ව්‍යාපාදයේ ගැන කතා කරන්න ගන්නවා යම් තැනක. අන්න එතෙන්දී ඕක සම්පූර්ණයෙන්ම විසඳලා යනවා. තාම ඔබට මං ආර්ය මෛත්‍රිය වඩන්න කිව්වට කරන්න බෑ. කරන එක ලේසි නෑ. ඒ නිසා දැන් ඔබ මෙහෙම එකක් කරන්න. දැන් අපි පැවරුමක් දුන්නානේ. ඒ පැවරුම තමයි උදේම නැගිට ගමන් තමන්ගේ ස්වාමියාට බිරිඳට දරුවන්ට ඒ වගේම බිරිඳ නම් ස්වාමියාට දරුවන්ට ගෙදර ඉන්න ඔක්කොටම තමන්ගේ ඒ වෙලාවේ ගෙදර ඉන්න ඔක්කොටම දවස සුබ වෙන්න කියලා, කරදරයක් නොවෙන්න කියලා, හොඳට ජීවත් වෙන්න ලැබෙන්න කියලා, නිරෝගී වෙන්න කියලා අන්න එහෙම හිතාගෙන නැගිටින්නකෝ. එහෙම චිත්තයක් තියාගෙන දැනට නැගිටින්නකෝ. ගෙදර ඉන්න අයට හොඳට මෛත්‍රී කරන්නකෝ. එළියේ ඉන්න හතුරු එහෙම ඉන්න දෙන්නකෝ. අපි ඉස්සෙල්ලා ගෙදර නිවමුකෝ. තමන්ගේ ගෘහස්ථය තුල නිවා ගන්න උත්සාහයක් දරමු. ඒ ගෘහස්ථය තුල නිවාගෙන අපි ඊට පස්සේ ටිකෙන් ටික යන් ආර්ය මෛත්‍රිය තුලට භාග්‍යතුන් වහන්සේගේ මෛත්‍රිය තුලට ඒ කරුණාව තුලට ලෝකයා දකින්න නැති භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්නපු සෙනෙහස තුලට ඒ ආදරය තුලට ඒ තුලට ගියාට පස්සේ පින්නතුණි ඔබ ස්වාමියාට බිරිඳට දරුවන්ට වෙන්න තියෙන යුතුයකම් හරි කැමැත්තෙන් කරනවා. මොනතරම් ජඩ වැඩ කරන කෙනෙක් ඔබේ ස්වාමියා බීගෙන ගෙදර එන කෙනෙක් වුණත්, බයින කෙනෙක් වුණත්, නිඳා කරන කෙනෙක් වුණත් ඒ බිරිඳ ආදරයෙන් සෙනෙහසින් සලකන්න ගන්නවා. ඒක ඇතුළේ තියෙන්නේ. ඇයි සලකන්න ඕන කියන ගුණය මතුවෙන්න ගන්නවා. ඒක තමයි ආර්ය මෛත්‍රිය තුළ තියෙන ස්වභාවය. අපි ඒක වෙනම දේශනාවක් තුළ කතා කරන්න ඕනි. දැනට සරලව මෙහෙම ගන්න. පොදුවේ හැමෝටම මෛත්‍රී කරන එකත් තරහකාරයෝ ඔබට නැති වෙන එකත් දකින්න තරහකාරයා වුණත් hina වෙලා කතා කරන්න පුළුවන් චිත්තයක් ඇති වෙන එකක් කියලා දැනට නිකන් මතක තියාගන්න. දැනට අර කියපු එක නම් කරන්න. ඒ තමයි ගෙදර උදේම නැගිටිද්දි හොඳට ආර්ය මෛත්‍රිය වඩා මේ හොඳට මෛත්‍රිය වඩා ආර්ය මෛත්‍රිය නෙමෙයි. ඔබ දැන් සාමාන්‍යයෙන් දන්න මෛත්‍රිය වඩා ගන්න. දවස් 100න් ඉන්න
හවස් කාලේ වෙනකොට දස අකුසලේ වුණාද කියලා බලන්න. දස අකුසලේ මතක ඇති නේද දැන්? අයිත් මතක් කරන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. ඒ දස අකුසලේ වුණාද කියලා එකින් එකින් බලන්න. මට ප්‍රාණඝාතේ වුණාද? සොරකම් කළාද? කාමයේ වර්ධවා හැසිරුණාද? බුරු කිව්වද? අනුන්ව රැවට්ටුවාද? කේලම් කිව්වද? පරස වචන කියා හිටියද? හිත නිවුණද? අධික ලෝභයක් ආවද? අධික තරහක් ආවද? මිත්‍යා දෘෂ්ටික අදහස් ආවද? අන්නේම නිකන් විමස ඉන්න. ඒ කියන්නේ හැමතිස්සෙම නෙමෙයි නින්දට යනකොට පොඩ්ඩක් විමසන මං අද දවසේ ඒවා කළාද නැද්ද කියලා. කලේ නැත්තම් පින්නතුනි දැනෙන සතුට ආයි සල්ලි වලට ගන්න බෑ. දැනෙන සතුටත් එක්ක ගොඩනගෙන කුසලය ඒක ශක්තිමත් කොහේ උපද්දවන්නද? දිව්‍ය ලෝකෙක උනත් උපද්දවන්න මරණ මොහොතේ මතක් වුණා. ඒ තරම් ප්‍රබලයි. එහෙනම් ඔය මෛත්‍රිය පිළිබඳ ඔය කාරණේ ප්‍රමාණවත් කියලා මම හිතනවා. දැනට අපි ඉස්සරහදී ඒකට වෙනම දේශනයක් කරමු. ඒ කියන්නේ ආදරයත් සෙනෙහසත් අල්ලලාම. ඒක තමයි වටින්නේ. එතකොට හොඳට මේ පෞල් ජීවිතවල මොන ආදරයද තියෙන්න ඕනි කියලා තීරණය කරන්න. හරි. තව ගැටලු තියෙනවද? තව ගැටලු තියෙනවා නම් අහන්න. එහෙමයි අපි හාමුදුරනේ මම හිතන්නේ අපි අනිත්තර අවස්ථාව ලබා දෙමු ගැටලු. මම හිතන්නේ අද දවසේ දේශනාව පිළිබඳව ඇත්තටම අපිට ගොඩාක් වටිනා කරුණු රාශියක්ම ඉදිරිපත් වුණා ඔබ වහන්සේගේ මේ ධර්ම සාකච්ඡාව තුළ. විශේෂයෙන් මේ අපි පෞල් වශයෙන් ජීවත් වෙනකොට කොයිතරම් දුරට අපි මේ පෞල් තුළ මේ ධර්මානුකූලව ජීවත් වීමෙන් කොයිතරම් සැනසීමක් ලබන්න පුළුවන්ද කියන කාරණාව ඔබ වහන්සේ බොහොම පැහැදිලි කළා. අද දවසේ මම හිතන්නේ ඉතාමත් වටිනා දේශනයක් කියලා මා කියන්නේ ඒකයි. ගොඩක් පෞල් වල මේ ධර්මානුකූල ජීවිත ගත කිරීම බොහෝ තැන්වල මට දකින්න ලැබෙනවා අඩුයි. මොකද එක්කෝ තමන්ගේ පියා දරු අතර සම්බන්ධතාවය අඩුයි. ඒ වගේම බිරිඳ ස්වාමියා අතර සම්බන්ධතාවය අඩුයි. මට හිතෙන්නේ අපේ හාමුදුරනේ මේ සියල්ලටම හේතුව අපි ආර්ථික ප්‍රශ්නත් එක්ක එකට ගැටිලා මේ යන ගමන කියලායි මට හිතෙන්නේ. එතකොට දැන් මේ ආර්ථික ප්‍රශ්න තුළ මිරිකිලා ඉන්න මේ පෞලේ පිරිස ඒවත් එක්ක දුවනකොට සමහරවිට මේ අඩදවර ගැටලු මේ වලට නිරන්තරයෙන් යොමු වෙනවා. එතකොට අපිට මේවා කොහොමද නිරාකරණය කරගන්නේ කියන එක සම්බන්ධව පොඩි පැහැදිලි කිරීමක් කරන්න අපේ හම්බුනේ. ඒක හරි වටින මේ ප්‍රශ්නයක් තමයි. ගොඩක් අය අපේ ගොඩාක් පෞල් ජීවිතවල ඇහුවම කියන්නේ එයාලා කියන්නේම අපිට ආර්ථික ප්‍රශ්න නිසා තමයි තරහ යන්නේ. මේ කාලෙත් එක්ක හරි තරහ යනවා. මේවයි අපි තුන් පොලින් ඉඳලා හරි මේවයි හරි ඉඳලා තරහ යනවා කියලානේ කියන්නේ. හැබැයි ඔතන ඊට වඩා සැඟවෙච්ච දෙයක් තියෙනවා. ඒ සැඟවෙච්ච දෙයටත් පිළියම් කරන්නට. මතක තියාගන්න ජීවිතේ වැඩිපුරම තියෙන අපි පෞල් ප්‍රශ්න කියලා කියන්නේ. අපි කියනවා කියන්නේ මම මිනිස්යාගේ ඔළුවේ කැරකෙන දේවල් ටිකක් තියෙනවානේ ඕනම කෙනෙක්ගේ. සැකේ එන්න පුළුවන්. ඒ වගේම විවිධ අදහස් ඔළුවට එන්න පුළුවන්. අහල පහල මිනිස්සු කියන ඒවා ඔළුවේ වැඩ කරන්න පුළුවන්. එතකොට ඒවත් එක්ක ගොඩනැගිච්ච 150ක් විතර ප්‍රශ්න තියෙනවා. දරුවෝ නිසා හරි, බිරිඳ නිසා හරි, ස්වාමියා නිසා හරි ඇතිවෙච්ච ප්‍රශ්න 150ක් විතර තියෙනවා. අන්නේ 150ට පිළියම් කරන්නේ නැතුව ඒ 150ට පිළියම් කරන්නේ නැතුව ආර්ථිකය නිසා ඇතිවෙන ප්‍රශ්න ටිකට පිළියම් කරන්න ගියාට සාර්ථක නැහැ. හේතුව ඔළුව අපි කියන්නේ නූල් බෝලයක් වගේ පැටලිලා කියලා. කරන්න තියෙන දේ හිතා ගන්න බෑ. හරි අවුල් ජාලාවක ඉන්නේ. මොකක් කරන්නද කියලා දන්නේ නැහැ. එහිම් පීඩාව, මෙහිම් පීඩාව, සැනසීමක් gedera නැහැ. අර එහෙම කියා එයාට ප්ලෑන් කරන්න බෑ ආර්ථිකය ඉස්සරහට යන විදිහ. ආර්ථිකය ඉස්සරහට යන විදිහ ප්ලෑන් කරගන්න විදියක් නැහැ. ඒ නිසා අපි ඉස්සල්ලා පෞල් ප්‍රශ්න ටික බිඳුවට දාමු. පෞල් ප්‍රශ්න බිඳුවට දාගත්ත දවසට ආර්ථික ප්‍රශ්නයක් නෙමෙයි. හේතුව එයාට තියෙන ආර්ථික පසුබිම කළමනාකරණය කරගෙන යන්න ඉස්සරහට පුළුවන්. ගැටලු වෙනවා. වසංගත වෙන්න පුළුවන්. රාජ්‍ය පාලනයේ ගැටලු වෙන්න පුළුවන්. දේශපාලන ගැටලු වෙන්න පුළුවන්. ඒවෙන් අපිව බිමටම සමතලා වෙන්න පුළුවන්. හරිද? එහෙම වුණත්
එයාට මේ කරන්නේ බිරිඳ වෙනුවෙන් මේ කරන්නේ දරුවා වෙනුවෙන් මේ කරන්නේ ස්වාමියා වෙනුවෙන් කියන චිත්තය උපදවා ගන්න තරම් ධර්ම ඥානයක් තිබුණොත් ඒ පවුලේ ඉන්න ඔක්කොටම තියෙන දේ භුක්ති විඳගෙන තියෙන දේ විඳ දරාගෙන ඉස්සරහා ඒකෙන් ජය ගන්න වෙර වීරිය දරන ඔක්කොම එකතු වෙනවා. හැබැයි අද ඒක කරන්නේ නැහැ නේ. අද මොකද කරන්නේ? අරහෙට ගියා මම මෙච්චර දුක් විඳා ගෙදර එනකොට කරච්චලේ. එහෙනම් එයා Tamanට දැනෙච්ච දේ පෙරලා අනිත් පැත්තට චෝදනා කරනවා මිසක් Taman වගේම අනිත් කෙනා විඳිනවා කියලා දකින්නේ නැහැ. අනේ මෙයා ගෙදර ඉඳන් මෙච්චර වැඩ කරනවානේ මහන්සි වෙනවානේ. මෙයාටත් කොයිතරම් පීඩාවක් ඇද්ද? අර එන පීඩාව එතනින් ඉවසගෙන ගේ ඇතුළට ඇවිල්ලා හිනහ වෙන්න දන්නේ. එළිය ප්‍රශ්න තියෙනවා, රටේ ප්‍රශ්න තියෙනවා, ආර්ථික ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒකට හිනහ වෙලා ඉන්න බෑ ගේ ඇතුළේ ඉස්සරලා. ඇතුළේ හිනහ වෙලා සතුටින් හිටියොත් නේද අපිට ඊළඟ දවසේ ආදායමක් හොයාගන්න මොකද කරන්න ඕනේ? කවමදාවත් ගෙදර කට්ටිය එකතු වෙලා හැම කතා කරනවද? අපි තුන් ආර්ථිකයෙන් වැටිච්ච කෙනෙක් කියලා. අපි දැන් මේකට ගන්න ඕනි පිළියම මොකක්ද? පිළියම නෙමෙයි කතා කරන්නේ. ආපු ගමන් ගහ ගන්නනේ කතා කරන්නේ. එක්ක තේක නෑ කියයි කෑම එක වෙලාවට නෑ කියයි. කියන්නේ මිනිස්සුන්ට ධර්මයේ නැති නිසාම අර ආර්ථික ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. අනික භාග්‍යතුන් වහන්සේගේ ආර්ථික ප්‍රතිපත්තිය කොයි ගෙදරද තියෙන්නේ? එහෙම තියෙනවා නම් ඒ ආර්ථික ප්‍රතිපත්තිය අවුරුදු 10ක් විතර වඩපු කෙනෙක් අවුරුද්දක් නියඟේ ආවත් අවුරුද්දක් වසංගීතය ආවත් වැටෙන්නේ නෑනේ. ඇයි වැටෙන්නේ නැත්තේ? ඒ ආර්ථික ප්‍රතිපත්තියේ තියෙනවනේ දුෂ්කර කාලවලදී විපත් වෙන කාලවලදී ප්‍රයෝජනෙට ගන්න වෙන් කරපු කොටසක් දිනපතා වෙන් කරපු කොටසක්. එතකොට ඒ වගේ මහා භයානක කාලයක් ආවට පස්සේ ඒකනේ වියදම් කරන්නේ. ඔබ කියයි එහෙම වියදම් කරන්න අපිට කොහොසල්ලි. එහෙම වෙන් කරන්න කොහොසල්ලි. අපිට මෙච්චරයිනේ හම්බ වෙන්නේ. ඉතින් අපේ ප්‍රමාණය අපි හඳුනාගත්තා නම් අපිට ආහාර ගන්න ඕනි ප්‍රමාණය, අඳින්න ඕනි ප්‍රමාණය, මේ අවුරුද්දට වියදම් කරන්න ඕනි ප්‍රමාණය, දරුවට වියදම් කරන්න ඕනි ප්‍රමාණය, දරුවට අධ්‍යාපනය ලබා දෙන්න ඕනි ක්‍රමවේදය, ඒ සියල්ල හොඳට කළමනාකරණය කරගත්තා නම් ඒ අවශ්‍යතාවයන් තියෙනවා. ඒ අවශ්‍යතාවයට යොදලා අඩුම ගානේ රුපියල් 1000ක් හරි දවසට මාසෙට හරි අයින් කරන්න පුළුවන් නම් කරදරයක් වෙන වෙලාවක ගන්න. ඒ වගේ ප්‍රතිපත්තියකට යන්න පුළුවන් නම් ඒතර වසංගත වගේ තැන් එනකොට අන්නේදාට බේරෙන්න පුළුවන් ඒක යොදාගෙන. අනික තමයි ඔබ හොඳට මතක තියාගන්න අර පෞල් ප්‍රශ්න අයින් කළාම ඒවන්න බිඳුවට බස්ස ගස්සම පවුල තුල සමගිය ඇති වුණාට පස්සේ දෙන්න සතුටෙන් කතා කරන්න ගත්තට පස්සේ හොඳ ප්ලෑන් එකක් හදාගන්න පුළුවන්. ඇයි? දැන් ස්වාමියා තනියෙන් ප්ලෑන් එක හදන්නේ. බිරිඳ තනියෙන් හදන්නේ. දෙන්න දෙපැත්තටනේ යන්නේ. ඇයි එක තැනකට එන්නේ නැහනේ. දැන් විවාහ වුණේ එකට ඉන්නනේ. සතුටින් ඉන්නනේ. ඉතින් සතුටින් ඉන්න නම් භාග්‍යතුන් වහන්සේගේ සතුට ගෙනත් දෙන්න පිළිවෙත අනුගමනය කරන්න ඉස්සෙල්ලා. අනුගමනය කරලා දෙන්නත් එක්ක හොඳට කතා කරන්න අපි මෙච්චර පල්ලෙහාට දැන් වැටිලා තියෙනවා. මේ වැටිච්ච එකෙන් ගොඩ යන්න නම් අපි මෙන්න මේ දේවල් දැන් පරිහරණය කරන එක ටිකක් අඩු කරන්න. පරිහරණය කරන එක ටිකක් අඩු කරගෙන ඒ කාලය තුල මෙන්න මේ කටුක බව විඳගෙන අපි ටිකක් මේක ස්ථාවර කරගමු. අපි තව මෙන්න මේ වගේ ආදායම් මාර්ග හදාගමු. මේ පැත්තිනුත් ගිහිලා ආදායම් මාර්ග හදාගමු. ඊට පස්සේ ටිකක් වෙහෙසෙන්න ඕනේ, වීරිය වඩන්න ඕනේ. ඒ වීරිය වඩන එක දහමට බාධාවක් නෙමෙයි ඒකට. මොකද එයා ධර්මයත් එක්ක යන්නේ නිතරම නිවැරදි වෙලා යන්නේ. අකුසල් කරන්නේ නැහැ. අයහපත් දේවල් වලට පෙළඹෙන්නේ නැහැ. එයා නිතරම ඒව කරන්නේ පිළීමකින් තොරව. එයා දන්නවා මේ ජීවත් වෙන්න අවශ්‍යතාවයට තමයි මේ ජීවන අරගලයේ යෙදෙන්නේ. ජීවත් වෙන්න අවශ්‍යතාවය හදාගන්න මට මේ දේවල් කළ යුතුයි. එතකොට හරි ලස්සනට ප්ලෑන් එකක් හදනවා. මොකද මේ ලෝකේ දක්ෂතා නැති අය නැහැ. තියෙන අය ඉන්නේ. හැකියාව තියෙන අය ඉන්නේ. නමුත් එකකට කොටු වෙලා. අපි හිතමු ත්‍රිවිල් එලවන කෙනෙක් නම් එයා ඒකෙන් තොරව එකක් හොයනවද? ඒකෙන් තොරව එකක් හොයන්නේ නැහැ. නම් ඒක කරන ගමන් එයා තව එකක් බැලුවනම් මොකක් කරේ? මට මේ කාලේ මේක නැති වුණොත් අපිට පෙට්‍රල් නැහැ කියනවා. එහෙනම් ඒ කාලේ නැති වුණොත් ඒකට සාපේක්ෂව දෙයක් හොයන්න. ඉතින් අපි එහෙම හොයන්නේ නැහැ. අපි නිතරම උත්සාහ කරන්නේ තියෙන එක තුලම කොට නැගෙන්න. ධර්මයේ තියෙන කෙනා මොකද කරන්නේ? මේ පස්ලේ කය පවත්වාගෙන යන්න ඕනේ නිසා. මේක මැරෙන්න නොදී බලා ගන්න ඕනේ නිසා මේක පෝෂණය කරන්න අවශ්‍ය කරන දේ කොහෙන් හරි හොයනවා. කොහෙන් හරි කියන්නේ නරක දේවල් කරලා නෙමෙයි. නිවැරදි මාර්ග ඔස්සේ ගිහිලා හොයනවා. නිවැරදි මාර්ග හොයාගන්න නම් මොකද්ද තියෙන්න ඕනේ? සැනසෙල්ල තියෙන්න ඕනේ. හොඳ සැනසෙල්ලක් තියෙන්න ඕනේ. නිවිච්ච හිතක් තියෙන්න ඕනේ. ඒ නිවිච්ච හිත එන්නේ කොහෙන්ද? ස්වාමියා නිසා එන පිළීම, බිරිඳ නිසා එන පිළීම, දරුවා නිසා එන පිළීම නැවතුනොත් විතරයි. ඔය ටික නවත්තන්න නැතුව මොන තරම් ආර්ථිකයට පිළියම් කළත් ඒ මිනිස්සයා දුක් විඳිනවා. කෝටි ගාණක් හම්බ කරලා සල්ලි මත නිදාගෙන හිටියත් ඒ මිනිස්සයා අඬනවා. අඬන්නේ එයාට ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය තමයි පවුල තුල ගොඩනගෙන ප්‍රශ්නය.
අන්න ඒකට උත්තරේ හොයන්න දහම තුලින් ඉස්සර. ඒ හොයද්දී අර ඔක්කොටම උත්තර හම්බ. පැහැදිලි වුණාද දන්නේ නැහැ. ඒ ගැන ගැටලුවක් තියෙනවද තව? එහෙමයි අපේ ආමුදුරනේ පැහැදිලි වුණා. තවත් අයට ගැටලු තියෙනවා නම් මම හිතන්නේ ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලබා දෙමු. ගැටලු නැතිනම් වැඩසටහන අපි සමාප්ත කරන්න මේ අවශ්‍ය කටයුතු කරමු. මම හිතන්නේ අද දවසේත් සෑහෙන පිරිසක් මේ වැඩසටහනට සම්බන්ධ වෙලා සිටිනවා. ඒ වගේම මේ වැඩසටහන අද දවසේ ජයරංග මහතා සහ ධනෝජා මහත්මිය දෙපළ ආරම්භයක් ලබා දුන්නා. මම හිතන්නේ ඉදිරියටත් මේ අවසාන කොටසට ඒ දෙපළ සහභාගී කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගෞරවනීය ස්වාමින් වහන්සේටත් මා මේ මොහොතේ මේ පුණ්‍ය අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඔබ වහන්සේ ඉතාමත් කැමැත්තෙන් මේ ධර්ම කරුණු අප වෙනුවෙන් අප ගැන අනුකම්පා කරලා ලබා දීමට කටයුතු කරනවා. ඇත්තටම අපි ඒ වෙනුවෙන් ඔබ වහන්සේට පිරිකරක්වත් පූජා කරනවට ඔබ වහන්සේ කැමැත්තක් නැහැ. නමුත් ඒ සද්භාවයෙන් කරන මේ ලබා දෙන මේ ධර්ම කරුණු මම මේ අහන් ඉන්න බොහෝ දිනකට ඉතාමත් වටිනවා කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම ගෞරවනීය ස්වාමින් වහන්සේ මම බලාපොරොත්තු වෙනවා ඔබ වහන්සේගේ මේ ධර්ම කරුණු විශේෂයෙන් අපේ අනාගත පරපුර විශේෂයෙන් දූ දරුවන් වෙත සම්ප්‍රේෂණය කරවන්නට මම හිතන්නේ අපිට ඉතාමත් වැදගත් කාර්යයක් තියෙනවා. මේ දරුවෝ හරහා මේ සමාජය තුළ මේ යන මඟ දකින්නේ දරුවෝ හිතන් ඉන්නේ අපි කොයිතරම් ධර්ම මාර්ගයේ ගමන් කළා මේ ධර්ම කරුණු ඉගෙන ගත්තත් සමාජය තුළ තියෙන්නේ විෂම තත්ත්වයක්. ඒ විෂම තත්ත්වය තුළ කොහොමද අපි මේ කියන ධර්ම කරුණුත් ගලපගන්නේ කියන ගැටලුව තුළ අපේ දරුවෝ ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ ඔබ වහන්සේට මම ආරාධනා කර සිටිනවා මේ වැඩසටහන තුලින්ම එවැනි වැඩසටහන් කීපයකුත් අපි ඉදිරියේදී දරුවොත් සම්බන්ධ කරගෙන කරන්න අවස්ථාව ලැබෙනවා නම් මම හිතන්නේ ඒක වඩාත් වටිනවා කියන මම විශ්වාස කරනවා. ඉතින් අද දවසේ මේ සදහම් කතිකාවත සිත නිවන මඟ පස්වෙනි වැඩසටහන තමයි අද දවසේ මේ පවත්වනු ලැබුවේ. ඒ සඳහා ඔබ වහන්සේගේ දායකත්වය ලැබුණා. විශේෂයෙන්ම ඒ වෙනුවෙන් ඔබ වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරමින් මේ වැඩසටහනේ සමාප්ත කටයුතු සඳහා අපේ ජයරංග මහතාට අවස්ථාව ලබා දෙමින් ඔබ වහන්සේට දරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. කුසලස්ස උපසම්පදා කලන සමූහය විසින් 5 වන දිනට අද සංවිධානය කිරීමට යෙදුණු සිත නිවන මඟ සතහම් කතිකාවතට වැඩමවා වදාළ ඒකල වාලුකාරාම විහාරාධිකාරී ශාස්ත්‍රපති අතිපූජ්‍ය දිනුවක්කන්දේ ධම්මසිරි ස්වාමීන් වහන්සේට ධර්ම ශ්‍රවණය සඳහා සැපැමිණි පිරිස වෙනුවෙන් මාගේ නමස්කාර පූර්වක ස්තුතිය පුණ්‍යානුමෝදනාව මේ මොහොතේ පිරිනමනු ලබනවා. ඔබ වහන්සේ විසින් මේ සිදු කරන ලද උතුම් ධර්ම දානමය කුසලය ලෝතුරු නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මෙම ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. තෙරුවන් සරණයි.